අද මහජනතාවගේ අවධානය යොමු කිරීම පිණිස පුවත්පත් නිවේදනයක් නිකුත් කළේය. මෙම ප්‍රතිපත්තියෙහි අරමුණු හා ප්‍රතිවිපාක මොනවාද? මම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය ගැන කතා කරනකොට කතා කරා ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ කාර්ය ගැන. ඊළඟට දෙපාර්තමේන්තු ප්‍රශ්න කතා කරනකොට දෙපාර්තමේන්තු පාඩම කතා කරනකොට කතා කරා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව පිළිබඳව. මේ දෙකේදීම හෝ එකකදී පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය නැත්නම් ක්ලීන් නෝට් පොලිසි කියන එක ගැන සඳහන් කළා. එතකොට මේ වගේ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තියක අරමුණු හා ප්‍රතිපාක කවරේද කියලා කියනකොට බලන් දෙක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මම කැමතියි ඔයගොල්ලන්ගේ අදහස් දක්වන්න බලන්න මොකද්ද මේ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තියක අරමුණු හා ප්‍රතිවිපාක. බලන්න කවුරු හරි පටන් ගන්න. එතකොට අනිත් අයත් ඒ වගේ කතා කරાવી. කවුරු හරි පටන් ගමු එක බලන්න. ඒ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන හැටි කියන්න බලන්න. කවුද පටන් ගන්න? චාමික ගුණවර්ධන ඉන්නවා. මට මේ නම් පේනවා එක එක. නේ? බලන්න කියන්න කවුරු හරි? කසුන් ඉන්නවා. බලන්න කියන්න බලන්න කවුද හරි? මොකද්ද මේ අපිට සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ කියලා මට්ටමක් නෙවෙම කතා කරන්නේ නැතුවම මට හිතෙන්නේ. ඒකට අපි සඳහන් කරා ක්ලීන් නෝට් පොලිසි එක ගැන. බලන්න කියන්නේ මේක රිවිෂන් වගේ යන්නේ මේ ප්‍රශ්න පත්‍රයක් කතා කරනකොට මේක නැවතත් අර තියරි කතා කරන පාඩම වුණොත් වැඩක් නැහැ. දැන් ඔයගොල්ලන්ගේ වාරය බලන්න කියන්නේ ක්ලීන් නෝට් පොලිසි නැත්නම් පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තියක අරමුණු හා ඒ වගේ එකක ප්‍රතිවිපාක. ඔය දෙකෙන් එකක් කියන්න බලන්න. අයෝමා පෙරේරා බලන්න කියන්නේ. මුදල් නෝට්ටු අලුතෙන් කරන්න යන පිරිවැය අඩුවෙන්. ඔව් ඒකත් එක කාරණයක්. ප්‍රතිපාකයක් තමයි අලුතින් මුදල් නෝට්ටු නිකුත් කරන්න යන පිරිවැය අඩු වෙනවා. ඒක ඇත්ත. නේ? එතකොට මේ ඒක ප්‍රතිපාකයක්. ඇත්තටම මේකේ අරමුණු ගත්තාම අපිට කියන්නේ ඕනම රටක දැන් මම මෙතනදී කියනවා දැන් අපි කොහේ හරි රටකට ගියා සිංගප්පූරුවට ගියා කියන්නේ. ඒක COVID-19 නැත්තේ බෑ. නමුත් අනිත් වෙලාවක ගියොත් ඒ රටේදී කියන්නේ අපි ඩොලර් හරි දීලා සිංගප්පූරු ඩොලර් ගත්තොත් කවදාවත් දකින්න පුළුවන් ද paludu වෙච්ච නෝට් බලන්න දකින්න බෑ. කීටි වෙච්ච දකින්න නැහැ. ඒතකොට සාමාන්‍යයෙන් අපි සලකනවා ඒ වගේ අපි මුදල් නෝට්ටුවක් ගත්තාම මේ වගේ ලස්සනකට ඒවා තියෙනවා නම් ඒ රට ගැන මුලින්ම ඇතිවන හැඟීම ඒ කියන්නේ පිරිසිදු මුදල් නෝට්ටුවක් තියෙනවා. ඒ රටේ හැම දෙයක් ගැනම කියන්නේ ඒ වගේ එකකින් පිළිබිඹු වෙනවා කියලා කියනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මහ බැංකුවේ ඔය ප්‍රචාරණ දැන්වීම් වල අර ඉකොන් අයිකන් යනකොට අර තැඹිලි කපන වෙලෙන්ද ගාව තියෙන ඇඩ් එක දැකලා ඇති. ඒකට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් අපි බලාපොරොත්තු වෙනවා අපි වගේ රටවල් මම මේක බ්‍රෝඩ්ලි ඉස්සලා කියන්නේ. ඒකට අපි වගේ රටවල් ගත්තාම නිෂ්පාදනය වගේම සේවා අංශයෙන් අපේ රට දියුණු කරන්න. සේවා ගත්තම අපි ප්‍රධාන එකක් විදිහට ගන්නේ සංචාරක ව්‍යාපාරය. ඒක සංචාරක ව්‍යාපාරයේ වගේ දේවල් ගත්තාම ඒ වගේ දේවල් තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා දියුණු කරන්න නම් ඒ රටේ අර ඒ වගේ ප්‍රතිපත්තියක් තියාගන්න. එහෙනම් අපිට සංචාරක ව්‍යාපාරයේ රටේ යම්කිසි රටක තත්ත්වය පිළිබඳව
යම් පොසිටිව් නැත්නම් ධනාත්මක හැඟීම් ඇති කරන්න ඒ වගේ හේතු වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට ඒ වගේ එහෙනම් අපිට ඒ රට පිළිබඳ ඒ රටට පැමිණෙන සංචාරකයින්ගේ වෙනත් ව්‍යාපාරිකයින්ගේ තුල යම් හොඳ මතයක් ඇති කරන්න හේතු වෙනවා පිරිසිදු මුදල් නෝට්ටුවක් භාවිතා කරනවා. ඊළඟට ඉස්සලා කියපු කාරණේ මුදල් නැවත නැවත නිකුත් කරන්න විශාල පිරිවැයක් දැර වෙනවා. ඒකට ඒක අඩු වෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි මේ වගේ උත්තරය තුල බලාපොරොත්තු වෙන්නේ. හරි. රටේ මේ අර මේ තත්ත්වය පිළිබඳ දියුණු කරගන්න. එහෙනම් අපි මේ විදිහට අපි ඒකට අපිට උත්තර දෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ඕනෑම දියුණු රටක් ගත්තාම ඔයාලගේ මේ උත්තරේට හරි ගස්ස ගන්න බලන්න. එතකොට ඕනෑම දියුණු රටක් ගත්තාම ඒ රටක සැබෑ තත්ත්වය පිළිබඳව නිරූපණය කෙරෙන තත්ත්වයකට මේ ක්ලීන් නෝට් පොලිසි කියන එක පත් වෙනවා. එහෙනම් එහෙම ගත්තාම අපිට කියන්න පුළුවන් එම රටේ මුදල් නෝට්ටු පිරිසිදුව භාවිතා කරන විට එම රට පිළිබඳව බාහිර පුද්ගලයින් තුල ඇතිවන වඩාත් හිතකර වූ පිළිබිඹුවක් තුලින් එම රට පිළිබඳ විශ්වාසයක් ඇතිවේ. එම රට පිළිබඳව විශ්වාසයක් ඇතිවේ. ඊළඟට ගත්තාම එබඳු රටක මූල්‍ය ක්‍රමය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී එකක් බවට පත් කිරීම. ඊළඟට ගත්තහම රටේ මූල්‍ය අධිකාරිය වන මහ බැංකුවට මුදල් නිකුත් කිරීමට මුදල් නැවත නිකුත් කිරීමට යම් පිරිවැයක් දැරීමට සිදුවන නිසා සිතාමතා විකෘති කිරීම හානි කිරීම අවම කිරීමට පියවර ගැනීම. ඔන්න අපිට තවත් එකක් කියන්න පුළුවන්. මෙබඳු පුවත්පත් නිවේදනයක් තුලින් මහජනතාව තුල හානි කරන ලද විකෘති කරන ලද මුදල් බාර ගැනීමට ස්වභාවිකවම විරෝධයක් මතුවීම තුල සමාජයේ තුලින්ම පිරිසිදු මුදල් භාවිතා කිරීමට ප්‍රවණතාවයක් ඇතිවීම
ඒ ඔන් කියලා ලිව්වද අපි 4ක් වගේ ලියන්න ඇති 5 අපි ඕන 5ක් ලියමු. මෙබඳු ප්‍රතිපත්තියක් තුලින් මහා ජනතාව විසින් සිතාමතා හානි කරන ලද මුදල් නෝට්ටු නැවත නිකුත් කිරීමට මහජන මුදල් භාවිතය අවම කිරීම. ඒවා තමයි අරමුණු. ප්‍රතිපාක ගත්තොත් පොදුවේ අපිට කියන්න පුළුවන් දැන් අපි වගේ රටක ඒක ඔයගොල්ලෝ හිතලා ලියන්න ඕන. අපි වගේ රටක දැන් ශ්‍රී ලංකාව වැනි රටක සංචාරක ව්‍යාපාරය ඊළඟට ගත්තාම වෙනත් ඍජු විදේශීය ආයෝජන වැඩි කටයුතු තුලින් රට සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන තත්ත්වයක් හමුවේ එම සංචාරකයින් ව්‍යාපාරිකයින් පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය නිසා එම රට පිළිබඳව ඇති කර ගනු ලබන යහපත් තත්ත්වයක් මත එම කටයුතු තුලින් රට සංවර්ධනය කිරීමට යම් තල්ලුවක් එහෙම නැත්නම් යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. මේ විදිහට අපිට මේ වගේ උත්තරය ඔය වචනම වෙන්න අවශ්‍ය නැහැ. මම හැමදාම කියනවා ඒ අදහස ගන්න. ඒ අදහස අරන් දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕන මොකද්ද පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය පිළිබඳ ප්‍රතිපත්තිය. දැන් ඕගොල්ලන්ට පහුගිය කාලේ දකින්න ඇති නේද යන්තම් පොඩි මාක් එකක් තිබුණොත් එහෙම හොඳට බලලා මේ සල්ලි කියන්නේ කොලේ දිහා එක ගන්න. එතකොට අපිටම ඇති වෙනවා එහෙනම් අපි පර්ස් එකක් භාවිතා කරනවා නම් මේ මුදල් නමන්න හොඳ නැහැ. ඒක දිගට දැන් කවුරුවත් කැමති නෑ ලොකු රුපියල් 1000 ගන්න. ලොකු රුපියල් 2000 ගන්න. මොකද ඒ පර්ස් එකෙන් එළියට එනවා. ඊට පස්සේ ඒකට හානි වෙනවා. ඊට පස්සේ අපිට ඒක දෙන්න බෑ. ඊළඟට අපි ATM එකකට මොනවා හරි ගෙවන්න දැම්මොත් එහෙම ඒක රිජෙක්ට් වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. මිනිස්සුත් ඒක බාර ගන්න කැමති නෑ. නේ අපි ගත්තොත් එහෙම අපි සලකන සාමාන්‍ය දැනුම අඩුම අය විදිහට සලකන නේද අපි මාළු ටිකක් ගන්න ගියොත් ඒ වගේ දෙයකදී පවා බල්ලවල කියනවා මේක ගන්න බෑ. ඒක සමාජයෙන්ම ඇති වෙනවා මේ වගේ මුදල් මේ බාර ගන්න අකමැත්තක්. ඒකට මිනිස්සු ඒ මුදල් පිරිමැස්මෙන් කියන්නේ අර පිරිමැස්ම කියන වචනේ වැරදි පරිස්සමින් භාවිතා කරන්න පෙළඹෙනවා. අන්න ඒකයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ ක්ලීන් නෝට් පොලිසි එක තුලින්. ඒකට අනවශ්‍ය පිරිවැයක් කොස්ට් එකක් නැවත මේ මුදල් නෝට්ටු අච්චු ගහන්න යන වියදම අඩු කරගන්න පුළුවන්. ඊළඟට රට පිරිසිදු මුදල් භාවිතය තුලින් රට පිළිබඳව ඇතිවන හොඳ පිළිබිඹුවක් ඇති වෙනවා නේද? රටේ ඉමේජ් එක වැඩි කරගන්න පුළුවන් හොඳ ඉමේජ් එකක් ඇති වෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි මේ ක්ලීන් නෝට් පොලිසි කියන එක. නේද? මේ ප්‍රශ්නෙම මේ ප්‍රශ්නය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලන්ට හැකියාවක් ලැබෙන්න ඕන මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් කතා කරනකොට මේ අදාළ ප්‍රශ්නම නෙමෙයි වෙනත් මීට සමාන ප්‍රශ්නයක් ආවොත් මේ කතා කරපු කරුණු ඔස්සේ උත්තරයක් ලියන්න. ඒකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවද කාට හරි පැහැදිලි කිරීමක් තව අවශ්‍ය නම් කියන්න. එහෙනම් ඊළඟට අපි ගත්තොත් වර්තමානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඒක අපි වර්තමානයේ ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ පුවත්පත් නිවේදනයක් මගින් වසරකට 8 වතාවක් නිවේදනය කරයි. මෙම පුවත්පත් නිවේදනයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිතිපතා මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වනු ලැබේ. මහ බැංකුවේ කාර්යභාරයට අදාළව මෙම ඉසව් දෙක වැදගත් වේයයි ඔබ සිතන්නේද? මට මේකටත් උත්තරයක් දෙන්න. මේකට උත්තරේ ඕගොල්ලෝ හොඳට දන්නවා. කියන්නේ ඉක්මනින්ම උත්තරයක් කියන්න කවුරු හරි? කවුරු හරි උත්තරයක් කියන්න බලන්න. කවුද උත්තරයක් කියන්නේ?
අයෝමා බලන්න උත්තරයක් කියන්න බලන්න උත්තරයකට හිතන්නේ මොකක්ද? චාමික චතුරි ඔය තුන් දෙනාගේ එක්කෙනෙක් බලන්න කියන්න මේකට උත්තරයක්. කසුන් කියන්න බලන්න උත්තරයක්. මේක ඉතාම ලේසි එකක්. මහා බැංකුව මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ වසරකට 8 වතාවක් නිවේදනය කරනවලු. ඒ වගේම ඊට පස්සේ අධිපතිවරයයි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේ දෙක වැදගත් කියලා ඔයාලා හිතනවද? එක්ක වැදගත් කියලා ඌ කියන්න ඕන එක්ක නෑ කියන්න ඕන. එහෙනම් ඒ ඇයි? මේ වෙනකොට ඕක ගැන උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න කියන්නේ. අනිවාර්යෙන් වැදගත් මේක රටේ මහජනතාව දැනගන්න ඕනේ. මොකද මේ සිස්ටම් එක තුල මහජනතාව ඉන්නවනේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේක වැදගත් වෙනවා. ඔව් උත්තරේ හරි. මෙතනදී ඔයාලා හොද්දටම මේ වගේ ප්‍රශ්නයක් අහනකොට අපි ලකුණු පහම ගන්න නම් අපි මොකද්ද මතක තියාගන්න ඕන. දැන් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 දී අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය මොකක්ද? කවුරු හරි කියන්නේ මුදල් ප්‍රතිපත්තිය? මං කිව්වා 1950ට ඉස්සෙල්ලා ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය, ඊට පස්සේ ස්ථාවර විනිමය අනුපාතිකය පදනම් කරගත්ත මුදල් ප්‍රතිපත්තියක් 77 දක්වා, 80 දී මුදල් සමස්ත ඉලක්කකරණය, ඊළඟට අපි කිව්වා වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය. දැන් යන්නේ මොකක්ද? නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. ඔන්න අපේ ප්‍රවේශය. එහෙනම් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය නැමැති මුදල් ප්‍රතිපත්ති අපි යොදා ගන්නකොට අපි අපේ උද්දමනය පාලනය කරන්නේ කොහොමද? උද්දමන අපේක්ෂා තුලින්. මේ උද්දමන අපේක්ෂාව ඇති වෙන්නේ කාගේ මනසේද? මහ ජනතාව සහ කියන්නේ මහ ජනතාව සහ ව්‍යාපාරික අංශය නේද? රටේ ඉන්න පාරිභෝගික ව්‍යාපාරිකයෝ තුල. දැන් මේ අය අතර දැන් මම කිව්ව හැම වෙලාවෙම sannivedana ප්‍රතිපත්තියක් ගැන. මොකද්ද? කමියුනිකේෂන් පොලිසි කියලා අපි කිව්වා. sannivedana ප්‍රතිපත්තියක් තුල අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මහ බැංකුවේ උද්දමන අපේක්ෂාව සහ මහ ජනතාවගේ උද්දමන අපේක්ෂාව අතර තියෙන පරතරය මොනවා කරන්නේ? අඩු කරන්න. එතකොට හරිනම් මහ බැංකුව හිතන ආකාරයටම මහ ජනතාවත් හිතන ආකාරයට හදාගන්න ඕන. ඒ වගේම මං කිව්වා දියුණු කාර්මික රටවල් 2007-2008 ලෝක මූල්‍ය අර්බුදය ඔස්සේ වැටිලා තියෙනකොට, ඇමරිකාවේ 2009 දී අවදමනයක් තියෙනකොට, 2015 අග වෙනකොට 1.6 දක්වා, ඒ කියන්නේ එයාලගේ 2% උද්දමන ඉලක්කයට බොහෝ ලං වෙන්න කරපු quantitative easing නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය ඔස්සේ එහෙම නැත්නම් අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඒකෙදි වඩාත් ප්‍රබල මුදල් ප්‍රතිපත්ති උපකරණයක් වුණේ මොකද්ද? sannivedana ප්‍රතිපත්තිය. මම කිව්වා ජැනට් ටිලන් ඒ කාලේ, ඊළඟට මේ කවුද ජර්මන් චාන්සලර්වරිය ඒ ඇවිල්ලා පුවත්පත් නිවේදන කරනවා. මිනිසුන්ට කතා කරනවා ලෝකෙම තියෙන අපි මේ වගේ මෙච්චර ප්‍රමාණයක මේ බොන්ඩ්ස් මිලට ගන්නවා, අරගෙන අපි මුදල් ලබා දෙනවා. එතකොට මේ ව්‍යාපාරිකයන් තුල විශ්වාසය ඇති කරනවා. අපි අනිවාර්යයෙන්ම මේ නෙගටිව් ඉන්ෆ්ලේෂන් කියන එක අපේ ටාගට් එකට එනවා. අන්න ඒවයි මොකද්ද කියන්නේ? sannivedanaya කරනවා. මොකද්ද මුදල් ප්‍රතිපත්තිය කියන්නේ? ඒ විදිහට ඒ විශ්වාසයක් ඇති කිරීම තුලින් මහ ජනතාව තුල, ව්‍යාපාරික ප්‍රජාව තුල විශ්වාසයක් ඇති කරනවා, ආයෝජනය කරනවා, පාරිභෝජන පුරුදු ඇති කරනවා. අන්න එතකොට තමයි ඒ රටේ උද්දමන ඉලක්කය කරා ගමන් කරන්නේ. දැන් අපි මේක අපි අපිට මේක කරගන්නකොට
ශ්‍රී ලංකාවෙන් නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේ ක්‍රියාත්මක කරන්න. එහෙනම් අපිට අවශ්‍යයි ඉදිරි උද්දමන අපේක්ෂා පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් ඇති. අන්න ඒ නිසා තමයි ඒකට තමයි මොකද්ද කරන්නේ මේ පුවත්පත් නිවේදන හරහා තමන්ගේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන කියන. හරි මුදල් ප්‍රතිපත්ති විවරණය කරනවා. අපි මෙන්න මේ විදිහට පවත්වාගෙන යනවා එක්ක පොලිසි රේට් අඩු කරනවා ඒ විදිහට කියනවා. ඊළඟට මහ බැංකු අධිපතිවරයයි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයයි ඇවිල්ලා මේ පුවත්පත් මොනවද මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. ඒ මාධ්‍ය සාකච්ඡා පවත්වලා ඒ අයට කරුණු කියනවා. එතකොට මොනවද අපි ගත්ත පියවරයක්? ඒවට හේතුණු කරුණු මොනවද? මේවායේ අනාගත ප්‍රතිඵල මොනවද කියලා ජනතාවට කියනවා. කියන්නේ මාධ්‍යයට කිව්වහම ඒක ජනතාවට sannivedana වෙනවා. එහෙනම් එතකොට මහ බැංකුවේ විනිවිදභාවය මහ බැංකුවේ කරන කටයුතු වල විනිවිදභාවය පිළිබඳ මහ බැංකුවේ වගවීම ඒක ට්‍රාන්ස්පරන්සි එකක් තියෙනවා. ඒකට එතනදී කියනවා ඉදිරි මාස 3 තුල උද්දමනයේ මේ වගේ වේ. ආර්ථික වර්ධන වේගය මේ මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වේ. අපි මේ ගන්න මුදල් ප්‍රතිපත්ති තීරණය. එහෙනම් ඒකේ තුලින් ඇති වෙන්නේ මොකද්ද? මහ බැංකුව ඒවා හොරෙන් කරනවා නම් මිනිස්සු මොකද්ද ඔය අර කැලෑ ප්‍රවෘත්ති වලට වැඩි වැදගත්කමක් දෙනවා. අපෝ උද්දමනීය වැඩි මෙහිම. නමුත් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියලා ඒකට කරුණු කියනවා නම් එතකොට ජනතාව තුළ විශ්වාසයක් ඇති වෙනවා මහ බැංකුව කරන කටයුතු පිළිබඳව. එහෙනම් මහ බැංකුවේ අපේක්ෂා සහ ජනතාවගේ අපේක්ෂා අතර තියෙන පරතරය අඩු වෙනවා. ඒ පරතරය අඩු වීම තුළින් අනාගත උද්දමන අපේක්ෂා පිළිබඳව හරියාකාරව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් මේකයි අපිට මේ පුවත්පත් නිවේදන වැදගත් වෙන්නේ. මුදල් ප්‍රතිපත්ති විවරණ වැදගත් වෙන්නේ. ඒකට ඒ විදිහට කිරීම තුළින් සමස්ත සාර්ව ආර්ථිකයම ඒ හැසිරවීමට වඩාත් ඵලදායී ලෙස හැසිරවීමට මේ තුළින් ඉඩකඩ ලැබෙනවා. එහෙනම් මේ ඉසව් දෙකම වැදගත්. මොකද හේතුව විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේ. නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේදී අනාගත උද්දමන අපේක්ෂා කියන අනාගත සාර්ව ආර්ථික අපේක්ෂා කියන එක ඉතා වැදගත්. එහෙනම් මේ පිළිබඳව මහ බැංකුවේ අපේක්ෂා සහ ඊළඟට ජනතාවගේ අපේක්ෂා අතර තියෙන පරතරය අඩු කරන්න මේක හේතු වෙනවා. මේ වගේ විවරණ තුලින් මේ වගේ මාධ්‍ය තුලින් මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ගත තීරණ මොනවද? ඒවට හේතුණු කරුණු මොනවද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක ජනතාවට sannivedana වෙනවා පුවත්පත් හරහා. එහෙනම් එතකොට මේ මහ බැංකුවේ බලාපොරොත්තු වෙන අරමුණු ළඟා කරගන්න වඩාත් හොඳ තත්ත්වයක් ඇති වෙනවා. මහ බැංකුවේ විනිවිදභාවය පිළිබඳව, මහ බැංකුවේ වගවීම පිළිබඳව, මහ බැංකුවේ ක්‍රෙඩිබිලිටි එක පිළිබඳව බාහිර පාර්ශවයන් අතර ඉහළ විශ්වාසයක් ඇති වෙනවා. මේ ප්‍රශ්න හරි ලේසි. මේ වගේ අපිට ලියන්න කරුණු ගොඩාක් තියෙනවා මේ වගේ ප්‍රශ්න තුල. තේරුණාද? එහෙනම් අපි දැන් මම බලාපොරොත්තු වෙන ඔයාලගේ මුල් ප්‍රශ්නේ උත්තරයක් ලබා ගැනීම තුළින් ඔයාලගේ හිතන ආකාරය. එතකොට ඒ හිතන ආකාරය මෙන්න මේ මුදල් දැන් මේ වගේ ඇහුවොත් පුවත්පත් සම්බන්ධ කළා කමියුනිකේෂන් පොලිසි එක සම්බන්ධ කරලා ඇහුවොත් හැම වෙලාවෙම ගන්න මුදල් ප්‍රතිපත්ති අපි මොකද්ද අපි අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය. නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන්නේ. ඉදිරිය ගැන බලන්නේ, උද්දමන අපේක්ෂා ගැන බලන්නේ, ඉදිරිය ගැන. ජනතාව තුලින් තමයි එහෙනම් මේ අපේක්ෂා ඇති කරවන්නේ. එහෙනම් මේ අපේක්ෂා මනාව පිළිබිඹු වෙන්න නම් මහ බැංකුව කරන කටයුතු පිළිබඳව ඉතා හොඳ වැටහීමක් ජනතාව තුළ තිබේ. හරි නේද? ඒකේ ප්‍රශ්න තියෙනවද? ඒකේ ප්‍රශ්න තියෙනවද කාට හරි? හරි. හරි. thank you. එහෙනම් අපි ඊළඟ එකත් බලමු. ඒකත් ඒ වගේම පැහැදිලි බවත්
ගුණාත්මක බවත් පවත්වා ගනු ලබන අතරතුර sannivedanaye සරල ලෙස සිදු කිරීම මගින් මහ බැංකුව මහ ජනතාව වෙත වඩා සමීප විය යුතුයයි ඔබ සිතන්නේද? ඔව් නේද? ඔබේ පිළිතුරු පැහැදිලි කරන්න. මම ඉස්සෙල්ලා කියපු ඒවා අර අපි කියනවා නිකන් අපි කිව්වොත් එහෙම මේ අර නේද සමහර අර නේද මට එහෙම නම කියන්න බෑ. සමහර අය අර නීතිය ගැන කියනවා වගේ මේ බරෑරුම් වචන කියලා මහ බැංකුව පුවත්පත් නිවේදන නිකුත් කෙරුවොත් ඇවිල්ලා මේ මාධ්‍යයට කතා කෙරුවොත් මහ ජනතාවට ඒක sannivedanaya වෙනවද? නැහැ. එහෙනම් පැහැදිලි බවත් ගුණාත්මක බවත් පවත්වන ගන්නවා කියන්නේ මොකක්ද? මේ වඩා සරලව මේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවර පිළිබඳ තීන්දුව తీරන. නේද? දැන් අපි කිව්වොත් එහෙම උදාහරණයක් විදිහට මම මේකට උත්තර වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. උදේ ඒක සම්බන්ධව අපිට වෙලා විතර කරගන්න. දැන් අපි කිව්වොත් එහෙම අපේ වඩා සරල දැන් අපි කිව්වොත් එහෙම අපේ දැන් ප්‍රශ්න පත්‍රවල ලියන්න පුළුවන් අපේ තියෙන්නේ මොකද්ද ඍණ නිමවුම් පරතරයක් නේ අපි ඍණ නිමවුම් පරතරයක් මේ தත්ත්වය පාලනය කර ගැනීමට නම් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කළ යුතුයි. ඉතින් ඒක නිසා තමයි පොලිව අනුපාතික අඩු කෙරුවේ. දැන් සෙන්ට්‍රල් බැංකින් හරි මොනිටරි හරි කරපු කෙනෙක්ට ඕක තේරෙයි. ගොල්ලන්ට තේරෙයි. නමුත් සාමාන්‍ය මහ ජනතාවට පත්‍රයේ ඕක දැක්කොත් තේරෙනවද? නැහැ. එහෙනම් කියන්න ඕන අපි මොකක්ද? අපේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දැන් තියෙන්නේ 4% මට්ටමක. නමුත් මේක අපිට 5.5 ගානක් දක්වා වර්ධනය කරන්න පුළුවන්. එහෙනම් ඒකට අපේ තියෙන මේ ශ්‍රම සම්පත අනෙකුත් සියලුම සම්පත් ප්‍රයෝජනයට ගන්න ඕන. ඒක නිසා අපි මේ පොලි අනුපාතික අඩු කෙරුවා. එතකොට ආයෝජකයින්ට පුළුවන් ගිහිල්ලා බැංකුවෙන් ණය ගන්න. ඒ ණය අරගෙන ආයෝජනය කරලා ඕගොල්ලන්ට වැඩි සේවා ඉඩපස්ථා ලබා දෙන්න. එතකොට රටේ සේවා මේ නියුක්තිය නැත්නම් රැකියා උත්පාදනය වැඩි අන්න. එතකොට මොකද්ද පැහැදිලි. නේ? නැතුව අපි කිව්ව ඍණ නිමවුම් පරතරයක් තියෙන්නේ. ඒක නිසා අපේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කළ යුතු එකක් කිව්වොත් එන්නේ. හරි? අන්න ඒකයි මෙතන අදහස් කරන්නේ. එහෙනම් වඩාත් සරල ලෙස මහ ජනතාවට මේක කිවීම තුලින් ඇති වෙන්නේ මොකක්ද? මහ ජනතාව මහ බැංකුවේ කටයුතු පිළිබඳ විනිවිදභාවය. විනිවිදභාවයක්. එයාලා මහ බැංකුව පිළිබඳ ක්‍රෙඩිබිලිටි එකක් ඇති වෙනවා. මේ කටයුතු පිළිබඳ මේකයි කරන්නේ අපිට කියා ලබා දෙන්න හදන්නේ ආර්ථික වර්ධනය දීලා වැඩි වෙන්න දීලා අපේ මේ ජීවිතේ ගුණාත්මක බවක් වැඩි කරන්න යන්නේ මේ ආර්ථික වර්ධනය කිරීම තුලින් කියලා කියවෙනවා. අන්න ඒ තුලින් මොකක්ද වෙන්නේ? ඊට සාර ඒ ආර්ථික වර්ධනය කියන එක පිළිබඳ නිවේදනයක් යනවා. ඊළඟට බඩු මිල වැඩිවීම ගැන උද්දමන අපේක්ෂා ගැන ඇති කරන්න පුළුවන් විශ්වාසයක්. ඒකයි මෙතන අදහස් කරන්නේ වඩා සරල වෙන්න ඕන. එතකොට ඒක තේරුම් ගන්න මහ ජනතාවට හැකියවීම තුලින් මේ ආයමත් අර කියන අර මහ බැංකුව උද්දමන අපේක්ෂා පිළිබඳව සිතන ආකාරය, මහ බැංකුව සාර්ව ආර්ථිකයේ කටයුතු පිළිබඳව සිතන ආකාරයත්, මහ ජනතාව ඒව ගැන හිතන ආකාරයත් පිළිබඳ පරතරය අඩු වෙනවා. අන්න ඒකයි කියන්නේ මේ ප්‍රශ්න දෙකම ඉලක්ක කරලා තියෙන්නේ කමියුනිකේෂන් පොලිසි එකට. හරි නේද? හරි නේද? ඒකත් අපි මේකට දැන් මේක කියවෙනි ප්‍රශ්නේද? පස්වෙනි ප්‍රශ්නේ. මම හිතන්නේ 4 අපි කරා 3 කරා 2 මීට ඉස්සර මම කරන්න ඇති. මොකද අපි දෙවෙනි ප්‍රශ්නේ ඉලක්ක කරා මීට ඉස්සර. පළවෙනි ප්‍රශ්නයත් කරලා මෙමු. එතකොට මේ ප්‍රශ්න පත්‍රය අද කොහොම හරි ඉවර කරන්න පුළුවන් වෙයි අපිට. එහෙනම් බලන්න මාක් කරගන්න මම විනාඩි 3ක් විතර දෙන්නම්. මේකේ අංක ඉරි ගහන්නනේ තියෙන්නේ. ඒක නිසා හරි ලේසි. බලන්න පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ 10න් අර ලියන ප්‍රශ්න ඇරෙන්න අනිත් ටික බලන්න ටක් ගාලා ඉරි ගහයි යන්න. හිතන එක ගැන අපිට එතකොට හිතන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට තනි කරමින් බලන්න. හරිද? හරියට. එහෙනම් අපි බලමු පහත දැක්වෙන බහුවරණ සහ ඍජු කෙටි ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සපයන්න. පළවෙනි එක රෝමන ඉලක්කම් 1 1949 අංක 58 දරන මුදල් නීති පන්තිට අනුව
මහ බැංකුව ස්ථාපනය කරන අවස්ථාවේ ප්‍රාග්ධනය රුපියල් මිලියන 15ක් වූ අතර කාට හරි කියන්න පුළුවන් දැන් කීයද ප්‍රාග්ධනය ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් ප්‍රාග්ධනය කීයද මහ බැංකුවේ ගිණුම් පිළිබඳව කරනකොට කරා කීයද මහ බැංකුවේ ප්‍රාග්ධනය කාටවත් මතක නැහැ රුපියල් බිලියන 50යි නේද මිලියන 15 ඉඳන් බිලියන 35ට වැඩි වුණා ඊළඟට බිලියන 50ට වැඩි මේ විදිහට වැඩි කරන්නේ කොහොමද කියලාත් අපි අහුවොත් දැන් මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන වෙන විදිහකට අහන්න පුළුවන්. එහෙනම් මේ මහ බැංකුවේ මේ විදිහට මිලියන 15 ඉඳන් බිලියන 35ටත් බිලියන 35 ඉඳන් බිලියන 50ටත් වැඩි කෙරුවේ කොහොමද? ට්‍රෙෂරි එකෙන් එහෙම සල්ලි දුන්නද නැහැ. ආණ්ඩුවෙන් සල්ලි වලින් නෙමෙයි. එහෙනම් කොහොමද? මහ බැංකුවේ ප්‍රාග්ධන සංචිත තුලින් තමයි වැඩි කරේ. හරි. ප්‍රාග්ධන සංචිත ගිණුම් හර කරලා මහ බැංකුවේ ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. ඒ විදිහට ඒ කියන්නේ මහ බැංකුව විසින් ගොඩනගා ගන්නා ලද අපි අර කතා කරුවේ නේද මේ සුද්ධ දේශීය වත්කම් වලින් 15ක් දක්වා සංචිත ගිණුම් වලට දානවා ලාභය බෙදා හරින ක්‍රමවලදී එහෙම ඒවා හොඳට මතක තියාගන්න ඕනවා හැමදාම අහන ප්‍රශ්න. ඒ විදිහට සංචිත ගොඩනගනවා ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන වුණාම මේ ප්‍රාග්ධන සංචිත ගිණුම් හර කරලා ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. එහෙනම් මහ බැංකුවේ දැන් මේ විදිහට ප්‍රාග්ධනය වැඩි කරන්න ඕන වුණාම කරන්නේ කොහොමද? මහ බැංකුව විසින් ගොඩනගන ලද සංචිත අරමුදල් තුලින් තමයි මහ බැංකුවේ ප්‍රාග්ධනය වැඩි කරන්නේ. හරි. නමුත් මේකේ අහන්නේ මුදල් කියන්නේ 1949 මුදල් නීති පන්තිට අනුව මහ බැංකුව ස්ථාපනය කරන අවස්ථාවේ ඉස්සෙල්ලා මහ බැංකුව 1950 දී ඇති කරන අවස්ථාවේදී 50 අගෝස්තු 28 රුපියල් මිලියන 15ක්. ඒකට එම අරමුදල් ප්‍රමාණය මහ බැංකුව වෙත යොදවන ලද්දේ මොකෙන්ද කියලා අහනවා. එහෙනම් මේ මොකද යට ඉඳන් කිව්වොත් ශ්‍රී ලංකා රජය මුදල් ලච්චු ගැසීම මගිනි. සම්පූර්ණයෙන්ම වැරදි. ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අතිරික්තය මගින් සම්පූර්ණයෙන්ම නෙමෙයි වැරදි. ඊළඟට එක්සත් ජනපද ෆෙඩරල් සංචිත ක්‍රමය මගින් ලංකාව ඇමරිකාවේ ප්‍රාන්තයක් නෙමෙයි නේද? ඒක නිසා එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් හරි උත්තරේ තමයි යන්න තියෙන්නේ මොකද්ද? මුදල් කොමසාරිස්වරුන්ගේ මණ්ඩලය. ඒ කියන්නේ මේ මොකද්ද? ඒ කාලේ තිබුණු කරන්සි බෝඩ් සිස්ටම් එක. හරි? එහෙනම් කරන්සි බෝඩ් සිස්ටම් එකේ තිබුණු අතිරික්ත වත්කම් මගින් මම කියලා තියෙනවා 1950ට පෙර තිබුණේ අපේ කරන්සි බෝඩ් සිස්ටම්. හරි? එතකොට ඒකයි මෙතන මේ මුදල් කොමසාරිස්වරුන්ගේ මණ්ඩලය කියලා තියෙන්නේ මෙතන මේ කරන්සි බෝඩ් සිස්ටම් එකට. හරි? එන ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය තියෙන්නේ. එහෙනම් ඒකේ තිබුණු අතිරික්ත වත්කම් මගින් තමයි රුපියල් මිලියන 15 යෙදුනේ. හරි නේද? හරි. ඊළඟට ගත්තාම දෙවෙනි ප්‍රශ්නය අහනවා පහත සඳහන් මම හිතන්නේ මුල් ප්‍රශ්නේදී උත්තරේ විතරක් නෙමෙයි මතක තියාගන්න අර සංචිත අරමුදල් වලින් තමයි දැන් අපි ප්‍රාග්ධනය ගොඩනගා ගන්න කියලා ඉස්සෙල්ලම කරේ එහෙනම් කරන්සි බෝඩ් සිස්ටම් එකේ අතිරික්ත වත්කම් මගින් කියලා. හරි. එහෙනම් දෙවෙනි කොටස පහත සඳහන් වගන්ති අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අදාළව කුමන වගන්ති නිවැරදි වේද කියලා අහනවා. එහෙනම් ඒක කියනවා මුදල් මණ්ඩලයේ ආයතනික නාමයට එරෙහිව නඩු පැවරිය නොහැකිය. හරි. ඒක හරිද? වැරදි. හේතුව මහ බැංකුවේ පාලන අධිකාරිය වෙන්නේ කවුද? මුදල් මණ්ඩලය. ඒක නිසා මහ බැංකුව විසින් වෙනත් පාර්ශවයකට එරෙහිව නඩු පවරනවා නම් වෙනත් පාර්ශවයක් මහ බැංකුවට විරුද්ධව නඩු පවරනවා නම් ඒ නඩු පවරන්න ඕන කාට විරුද්ධවද? මුදල් මණ්ඩලය. ඒ කියන්නේ පාලන අධිකාරිය
මුදල් මණ්ඩලය නිසා මුදල් මණ්ඩලයට එරෙහිව. එහෙනම් මේක වැරදි. නොහැකිය කියලා තියෙන්නේ වැරදි. ඊළඟට මහ බැංකුවේ කළමනාකරණය මෙහෙයුම් හා පරිපාලනය පිළිබඳ වගකීම සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලය වෙත පැවරෙනවා. අපි මුදල් මණ්ඩලය ගැන කතා කරනකොට මේක අපි කිව්වා. එහෙනම් වඩා දැනට වඩා නිවැරදි උත්තරයක් වෙහිර තියෙන්නේ ආයන්න මහ බැංකුවේ කළමනාකරණය මෙහෙයුම් පරිපාලන කටයුතු පිළිබඳ වගකීම සාමාන්‍ය මුදල් මණ්ඩලයට තියෙනවා. මුදල් මණ්ඩලය මොකද කරන්නේ? දෙපාර්තමේන්තු පිහිටෝලා, ඒ කියන්නේ මහ බැංකුවට ඕනම වෙලාවක ඒ අවශ්‍යයි කියන හිතන විදිහට දෙපාර්තමේන්තු පිහිටුවීමේ බලය තියෙනවා. ඒ අවශ්‍ය නැහැ කියලා හිතනොත් ඒක වහන්න බලය තියෙනවා. ඒ විදිහට දෙපාර්තමේන්තු ඇති කිරීම නැති කිරීම කරන්නේ මොකටද? මහ බැංකුවේ අභ්‍යන්තර කළමනාකරණය කරන්නේ. එහෙනම් මේ පිළිබඳ තීරණ ගන්නේ කවුද? මුදල් මණ්ඩලය. ඒක නිසා මහ බැංකුවේ කළමනාකරණය මෙහෙයුම් හා කමිටු පිහිටවනවා, දෙපාර්තමේන්තු පිහිටවනවා. පිහිටෝල මේ අභ්‍යන්තර කළමනාකරණය මෙහෙයුම් පරිපාලනය කරනවා. ඒ පිළිබඳව තීන්දුව ගන්න මුදල් මණ්ඩලය. ඒක නිසා අපි කියනවා මහ බැංකුවේ කළමනාකරණය මෙහෙයුම් හා පරිපාලනය පිළිබඳ වගකීම සාමාන්‍යයෙන් මුදල් මණ්ඩලය වෙත පැවරෙනවා. ඒක නිවැරදි උත්තරයක්. ඊළඟට කියනවා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ වෙනස් කිරීමට මුදල් මණ්ඩලයට නොහැකිය. මුදල් මණ්ඩල ප්‍රතිපත්ති කමිටු පිහිටවලා තියෙන්නේ මොකටද? මම මේ කමිටු ගැනත් ඔයාලට කතා කරන්න ඕන. අපි ඊළඟ දවසේ කතා කරමු කමිටු ගැනයි. කමිටු ගැන අනිවාර්යෙන්ම. එතකොට ඒ කමිටු පිහිටවලා තියෙන්නේ මොකටද? මුදල් මණ්ඩලයේ තීන්දුව ගැනීම වඩාත් නිවැරදිව, ඒ වඩාත් හොඳ නිවැරදි තොරතුරු ඇතිව ගන්න තමයි මේ කමිටු පිහිටවලා තියෙන්නේ. මේ මුදල් මණ්ඩල මුදල් ප්‍රතිපත්ති කමිටුවත් මුදල් මණ්ඩල යටතේ තියෙන කමිටු. එහෙනම් මේ කමිටු වලින් කරන්නේ නිර්දේශ. මොනවද නිර්දේශ? ඒ කියන්නේ recommendations. ඒවා approve කරන එක, ඒවා අනුමත කරන එක හෝ නොකිරීම තියෙන්නේ කා මතද? මුදල් මණ්ඩලය. එහෙනම් දැන් අපි දන්නවා කමිටු වලින් කමිටි ව්‍යුහය තුලින් කරන්නේ ඒ තියෙන තත්ත්වයන් පිළිබඳව අදාළ විෂයයන් පිළිබඳව හොයලා බලලා නිර්දේශ ඉදිරිපත් කරනවා මහ බැංකුව. මුදල් මණ්ඩලයට. ඒ මුදල් මණ්ඩලයේ ඒ නිර්දේශ හරිද වැරදිද කියලා තීරණය කරන්න, ඒ වගේම මේ නිර්දේශ පිළිගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න මුදල් මණ්ඩලයට බලතල තියෙනවා. එහෙනම් මේකේ කියන මේ මුදල් මණ්ඩලයට නොහැකිය කියන එක වැරදි. තේරුණා නේද? දැන් අපි ගත්තොත් board risk oversight committee කියලා තියෙනවා, non financial risk management committee කියලා තියෙනවා. ඒ වයින් බලන්නේ මොනවද? අවදානම් කළමනාකරණය පිළිබඳ නිර්දේශ දෙනවා මුදල් මණ්ඩලයට. මුදල් ප්‍රතිපත්ති කමිටු තුලින් මුදල් ප්‍රතිපත්ති පිළිබඳව තීරණ ගන්න අවශ්‍ය නිර්දේශයන් දෙනවා. ඊළඟට monetary board advisory audit committee කියලා තියෙනවා. ඒකට MBAC කියලා ඒකෙන් දෙනවා අපේ ගිණුම් වාර්තා පිළිබඳ, ඊළඟට අභ්‍යන්තර පාලනයන් පිළිබඳ නිර්දේශ කරන recommendations කරන්නේ මුදල් මණ්ඩලයට. ඒවා පිළිබඳව හොයලා බලලා තීරණ ගන්න, ඒවා ප්‍රතික්ෂේප කරන්න උනත් මුදල් මණ්ඩලයට පුළුවන්. එහෙනම් නිර්දේශ වෙනස් කිරීමට මුදල් මණ්ඩලයට නොහැකිය නෙමෙයි, හැකිය වෙන්න ඕන. මම මේකෙන් අදහස් කරන්නේ ඔයාලගේ දැනුම මේ සම්බන්ධයෙන් වැඩි කරන්න, මේ වැරදි උත්තරත් කියෝලා මේ වැරදි කරුණු කියවලා ඒක කරන්න. එහෙනම් කමිටු ස්ට්‍රක්චර් තුලින් කරන්නේ නිර්දේශ, ඒවා වෙනස් කරන්න, පිළිගන්න එක නොගන්න එක තීන්දුව කරන්න මුදල් මණ්ඩලයට බලය තියෙනවා. ඊළඟට කියනවා අධිපතිවරයා නොමැති විටක මුදල් මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ වශයෙන් නම් කරන ලද නියෝජ්‍ය අධිපතිවරයා මහ බැංකුව අධිපති වෙනුවට කටයුතු කරමින් රැස්වීමේ මුලසුන දරන අතර ඔහුට ඡන්ද බලය හිමි නොවේ. වැරදි නේද? අපි කිව්වා නියෝජ්‍ය අධිපතිවරුන් මුදල් මණ්ඩල රැස්වීම වලට සහභාගී වෙනවා. එයාට සහභාගී වෙන්න පුළුවන්. තමන්ගේ දෙපාර්තමේන්තු වල විෂය පතේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දෙපාර්තමේන්තු බෝඩ් පේපර්ස් දානකොට ඒ පිළිබඳ ඒවට සහාය වෙන්නේ, ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නේ මේ නියෝජ්‍ය අධිපතිවරු විසින්. එතකොට නමුත් අධිපතිවරයා ඉන්නවා නම් අධිපතිවරයා තමයි
මුදල් මණ්ඩලයේ මුලසුන හොබවන්නේ. එතකොට අධිපතිවරයා ඉන්න අවස්ථාවක නියෝජ්‍ය අධිපතිවරුන් සහභාගී වුණාට ඒ අයට ඡන්ද බලය නැහැ. නමුත් අධිපතිවරයා විදේශගත වෙලා එහෙම කියන්නේ එහෙම අවස්ථාවක ඒ කියන්නේ ඒ වෙනුවට වැඩ බලන අවස්ථාවක නියෝජ්‍ය අධිපතිට පුළුවන් ඒ වෙනුවෙන් නම් කරලද නියෝජ්‍ය අධිපතිවරයාට මුලසුන ගන්නත් පුළුවන් ඡන්දේ භාවිතා කරන්නත් පුළුවන් අධිපතිවරයා නොමැති අවස්ථාවක. එහෙනම් මේකේ මුලසුන දරන හතර හරි. නමුත් ඔහුට ඡන්ද බලය හිමි නොවේ කියන එක වැරදි. හරි නේද? මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අහන්න ඕන. ඊළඟට තුන්වෙනි එක කියනවා මුදල් නීති පනතට අනුව නිකුත් කරන ලද හෝ ව්‍යවහාරයේ පවතින කාසියෝ නෝට්ටු සම්බන්ධයෙන් කුමන වගන්තිය නිවැරදි වේ. එහෙනම් මුදල් නීති පනතට අනුව නිකුත් කරන ලද හෝ ව්‍යවහාරයේ පවතින ඒ කියන්නේ ව්‍යවහාරයේ පවතින කාසියා නෝට්ටු සම්බන්ධයෙන් මොකද්ද මේකේ නිවැරදි කියලා. ශ්‍රී ලංකාව තුල කාසියා නෝට්ටු නිකුත් කිරීමේ එකම අයිතිය හා අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. හරිද වැරදිද? හරි. කියන්නේ අධිකාරී බලය තියෙන්නේ මහ බැංකුවට. ඊළඟට කියන්නේ වෙන කෙනෙක් ලව්වා එක කරගන්න පුළුවන් මේ නෝටු නිකුත් කියන්නේ අච්චු ගහ ගන්න පුළුවන් නිකුත් කිරීම කියන්නේ මොකක්ද අර මහ බැංකුවේ net foreign assets net current assets අඩු වැඩි වීම මත. එහෙනම් ඒවා වැඩි වුණොත් එහෙම කාසියා නෝට්ටු නිකුත් වෙනවා අඩු වුණොත් එහෙම අඩු වෙනවා. එහෙනම් ඒ අධිකාරී බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඊළඟට මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසියා නෝට්ටු මහ බැංකුවේ බැරකම් වේ. හරිද වැරදිද? කවුරු හරි කියන්නේ ඒක හරිද වැරදිද? හරි. හරි. නේද? මොකද මතකයි අපිට මේ විදිහට අපි ශීර්ෂ පත්‍රය ගහුවා නේද? මේ පැත්තේ තියෙන්නේ FA NDA අපේ වක්ක මේ පැත්තේ රිසර්ව් මනි. එහෙනම් ඒක වගකීම බැරකම. මිනිස්සු අපිට එපා මේ රුපියල් 20 කියලා දුන්නොත් අපිට එපා මේ රුපියල් 100 කියලා දුන්නොත් මහ බැංකුවේ අර කවුළුවෙන් ඒක බාර අරන් වෙනත් ඒවා දෙන්න ඕන නේ. එහෙනම් මහ බැංකුවේ බැරකම වගකීම. හරි. ඊළඟට මහ බැංකුව විසින් නිකුත් කරන ලද කාසියා නෝට්ටු ශ්‍රී ලංකාව තුල ඕනෑම ගෙවීමක් සිදු කිරීම සඳහා වළංගු මුදල් වේ. ඔව්. නේද? ඒකත් අපි ඔයාලගේ මේ නෝට්ටුවක් ගත්තොත් ඒකේ ගහලා තියෙනවා නේද? අර වගන්තියක් ගහලා තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුල ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වළංගු වේ. නිකන් ඒක නිකන් අපිට නිකන් ඇති වෙනවා එහෙනම් රුපියල් ලක්ෂයක් ගෙවන්නත් මේ රුපියල් 1000 දෙන්න පුළුවන් කියලා නිකන් හිතෙනවා. නමුත් ඒක නෙමෙයි කියන්නේ මොකද්ද? ඒකෙන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව තුල ඕනෑම මුදල් ගණනක් සඳහා ගෙවීමට නීතියෙන් වළංගු වේ. කියන්නේ රුපියල් 1000 භාවිතා කළා 10000ක් ගෙවන්න නම් ඒකේ කොළ 10ක් දුන්නා නම් හරි කියන එකයි නේ. එහෙනම් ඕනෑම ගෙවීමක් කිරීම කියනදා වළංගු වේ. එහෙනම් අපේ උත්තරේ වෙන්නේ ඉහත සඳහන් කරුණු සියල්ලම නිවැරදි. උඩ කියපු තුනම අපිට නිවැරදි විදිහට ගන්න පුළුවන්. හරි. 4 මහ බැංකු ශේෂපත්‍රයේ නිරූපණය වන අන්දමට සංචිත මුදල් වල ප්‍රභව ලෙස මහ බැංකුවේ සුද්ධ විදේශ වත්කම් හා සුද්ධ දේශීය වත්කම් සැලකිය හැකි බැවින්. එහෙනම් අපි මේක ඉස්සර කියපු NFA NDA ඒ දෙකනේ සුද්ධ විදේශ වත්කම් හා සුද්ධ දේශීය වත්කම් සැලකිය හැකි බැවින් ඊළඟට අයන්න කියන මහ බැංකුවට සංචිත මුදල් ඍජුවම පාලනය කළ හැකි. ඔව් අපි ගන්නවා නේද? අපි කිව්වා සමස්ත මුදල් ඉලක්කකරණයේදී අපේ මොකද්ද මූලික ඉලක්කය සංචිත මුදල් ඉස්සර. දැන් නම් මේ AWCMR අතරමැදි ඉලක්කය M2B අවසාන ඉලක්කය සංචිත මේ මීල ස්ථායීතාව හෝ ආර්ථික ස්ථායීතාව. එහෙනම් ඒ විදිහට අපි මේ මොනවද මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින් අපේ මූලික ඉලක්කයේ විදිහට සංචිත මුදල් ගත්තේ මුදල් සමස්ත ඉලක්කකරණය ඔස්සේයි මහ බැංකුවට සංචිත මුදල් ඍජුවම පාලනය කරන්න පුළුවන් හින්දා තමයි අපි ඒක ගත්තේ නේද? අර අපි කොටු ඇඳලා ලියාගත්තා. ඒ කොටු වල මූලික ඉලක්කය මේ මුදල් සමස්ත ඉලක්කකරණය ඔස්සේ නම් මොනවද සංචිත මුදල්. දැන් සංචිත මුදල් තමයි මුදල් ප්‍රතිපත්ති උපකරණ යොදලා
පාලනය කරේ ඒ කාලේ. එහෙනම් ඒක නිසා අපි කියනවා අපි උත්තරය මං හිතන්නේ අයන්න හරි වෙයි. අපි අනිත් ඒවත් කියමු මහ බැංකුවට සංචිත මුදල් ඍජුවම පාලනය කළ හැකියි. ඊළඟට ගත්තාම මහ බැංකුවට සංචිත මුදල් පාලනය කළ නොහැකිය. වැරදි. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට ඉඩ හැරීම මගින් සංචිත මුදල් ප්‍රසාරණය කිරීමට මහ බැංකුවට හැකියි. දැන් බලන්න මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට ඉඩ හැරීම මගින්. එතකොට කල් පිරීමට ඉඩ හරිනවා කියන්නේ මොකද? මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්ය. ඊට පස්සේ මහ බැංකුව මිලට ගත්තේ ඒවා කල් පිරීමට ඉඩ හැරියොත් මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? මහ බැංකුවට මුදල් දෙන්න ඕන ආණ්ඩුව. එහෙනම් එතකොට මොකද්ද වෙන්නේ? කියන්නේ අපි මහ බැංකුව ආයෝජනය කරලා තියෙන්නේ මොකේද? මේ මුදල් වල. එතකොට අපි හිතමු රුපියල් 100 වලට තේරුම් ගන්න ඉන්න රුපියල් 100යි වටිනාකම. අපි හිතමු 107යි පොලිය. එහෙනම් මොකද කරේ? මහ බැංකුව 93ක් රජයට දීලා ගත්තා. එහෙනම් මුල් අවස්ථාවේදී මුදල් ගියා 93ක් ආර්ථිකයට. මහ බැංකුවට ආව මොකද්ද මේ භාණ්ඩාගාර පිළිපත. ඊට පස්සේ අවුරුද්දකින් මේක දින 364කින් කල් පිරුණා. දැන් මොකද වෙන්නේ? රජය මේකට මුදල් දෙන්න උන 100ම. අර 93 ධන මේ 7. එතකොට මොකද්ද වෙන්නේ? රජයේ තියෙන මුදල් මහ බැංකුවට එනවා. නේ කල් පිරීම කියනවා කියන්නේ. එහෙනම් එහෙම ආවොත් එහෙම මොකද්ද වෙන්නේ? ආර්ථිකයේ තියෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. දැන් මේක කියන්නේ මොකද්ද? සංචිත මුදල් ප්‍රසාරණය කිරීම. එහෙනම් බිල්පත් මේ කල් පිරීමට ඉඩ ඇරියොත් ප්‍රසාරණය වෙන්නේ සංකෝචනය වෙන්නේ. එහෙනම් ඒක වැරදි. හරිද? ඒක කාට හරි ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? තේරුණාද? පොඩ්ඩක් අපව පැහැදිලි කරන්න සර්. ඔව් අපි හිතමු දැන් ඉස්සල්ලා මොකද්ද වෙන්නේ? භාණ්ඩාගාර බිල් දැන් මෙතන කියනවා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්. එහෙනම් මහ බැංකුව සතුව තියෙනවා කියන්නේ මොකද්ද? NDA වල. අපේ දේශීය වත්කම් වල තියෙනවා මොනවද? භාණ්ඩාගාර බිල්පත් කියලා. කොහොමද මේක ඇති වුනේ? රජය නිකුත් කරන්න කිව්වා මේ අපි හිතමු ප්‍රාථමික නිකුතුවකදී විකුණුන්නේ මහ බැංකුව මිලට ගත්තා. අපි හිතමු ඒක තිබුණේ 7යි කියලා. 7ක පොලියක් තිබුණා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අවුරුද්ද මුල ජනවාරි 1 වෙනිදා ගන්නවා නම් අපි රුපියල් 100ක් වටින භාණ්ඩාගාර බිල්පතක් නම් මහ බැංකුව ගෙවන්න ඕන 93. එහෙනම් රුපියල් 93ක් රජයට දීලා රජයට මේ අවශ්‍ය මුදල් ඒකාබද්ධ අර මුදලේ වියදම් පියවන්න අවශ්‍ය මුදල් දීලා රුපියල් 93ක් දීලා භාණ්ඩාගාර බිල්පත් අරගත්ත මහ බැංකුව. එහෙනම් මහ බැංකුවේ වත්කමක් ඇති වුණා. එහෙනම් ඒකෙදි මොකක්ද වුනේ? මේ තේජපත්‍රයට අනුව NDA වැඩි වෙලා රිසර්ව් මනි 93කින් වැඩි වුණා. කවදාද? ජනවාරි 1 වෙනිදා. මේක ආයෝජනය කරනකොට මහ බැංකුව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ කල් පිරෙනවා. එහෙනම් ඔන්න දෙසැම්බර් 31 දින 364 ගිහින් දෙසැම්බර් 31 මේක කල් පිරෙනවා. කල් පිරෙනවා කියන්නේ මොකද්ද? මේකේ කාලය ඉවරයි. එහෙනම් මොකද්ද කරන්න ඕන? රජය මුදල් දෙන්න ඕන මහ බැංකුවට. එහෙනම් ඔන්න මහ බැංකුවට රජයේදී මේකෙන් දෙනවා. එහෙනම් දුන්නාම ඒ සුරකුම්පත් අහෝසි වෙනවා. එහෙනම් NDA අඩු වෙනවා. එහෙනම් රජයේ මුදල් රුපියල් 100ක්ම ලැබෙනවා කියන්නේ මොකද්ද? රිසර්ව් මනි ආර්ථිකයෙන් අඩු වෙනවා 100ක්. රිසර්ව් මනි සංචිත මුදල් ආර්ථිකයෙන් අඩු වෙනවා. රජයෙන් මහ බැංකුවට මුදල් එනවා කියන්නේ මොකද්ද? ආර්ථිකය තුල තියෙන මුදල් මහ බැංකුවට එනවා කියන්නේ සංචිත මුදල් අඩු වෙනවා. තේරුණාද? එහෙනම් මුදල් ප්‍රසාරණයක් නෙමෙයි වෙන්නේ සංචිත මුදල් සංකෝචනයක්. ඒක අහපු එක්කෙනාට තේරුණාද? ඔව් සර්, thank you very much. එහෙනම් ඊළඟ එක සාර්ව ආර්ථික මූලිකාංග පිළිබඳ නොසලකා හැර සංචිත මුදල් ප්‍රසාරණයට මහ බැංකුව ඉඩ සලසයි. එහෙනම් අපි මෙතනදී අද ඒක නිකන් 50-50 තියෙන එකක්. ඒ කියන්නේ අපිට ඒක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. නමුත් ෆන්ඩමෙන්ටල්ස් කියලා අපි මූලික දේවල් ගත්තොත් ඒක වැරදි එකක්. මොකද හේතුව අපිට මහ බැංකුව තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට සාර්ව ආර්ථික මූලිකාංග පිළිබඳව අනිවාර්යෙන් සලකන්න.
අපි කිව්වා ෆිස්කල් ප්‍රතිපත්තිය ගැනත් හිතන්න ඕන කියලා. අපි කිව්වා මහ බැංකුවට මොන අවස්ථාවකවත් අපි ඉගෙනගෙන තියෙනවා මේ ෆිස්කල් ප්‍රතිපත්තිය අමතක කරලා මුදල් ප්‍රතිපත්ති පිළිබඳ තීන්දුව තීරණ ගන්න බෑ. ඒ වගේම ෆිස්කල් ප්‍රතිපත්තියට ක්‍රියාත්මක කරන්න බෑ මුදල් අමාත්‍යාංශයට මේ මුදල් ප්‍රතිපත්තිය ගැන අමතක කළා. මේ දෙකම අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මම උදාහරණයක් කිව්වොත් මහ බැංකුවට සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරන්න බෑ. පොලි අනුපාතික ගොඩාක් වැඩි කරනවා. ඒ අතර ෆිස්කල් ප්‍රතිපත්තියට අයවැය ඉංග්‍රීසි පියව ගන්න රජයේ ණය ගන්නවා. එහෙනම් මොකද්ද වෙන්නේ? රජයේ ණය පිරිවැය ගොඩක් වැඩි වෙනවා. මේ විදිහට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරොත්. එහෙනම් ඒ ගැනත් හිතන්න. අනිත් පැත්තෙන් රජයේ ආයතනයක් ණය ගන්නකොට මහ බැංකුවෙන් අහනවා. මේ විදිහට ණය ගත්තොත් එහෙම මුදල් මණ්ඩලයෙන් අහනවා අපේ රටේ ආර්ථිකයට මොකක් තත්ත්වයක් එයිද කියලා. ඒ වගේම ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට සැප්තැම්බර් 15 රහස්‍ය වාර්තාව තුලින් මහ බැංකුව දෙනවා ආර්ථික සාර්ව ආර්ථික කටයුතු පිළිබඳව මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අයවැය හදද්දී ඒකත් යොදා ගන්න තමන්ගේ තීන්දුව තීරණ ගන්න. එහෙනම් මේ දෙක අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයෙන්. එහෙනම් සාර්ව ආර්ථික මූලිකාංග කිව්වහම මේ ඔක්කොමයි තිබෙනවා. ආර්ථික වර්ධනය නේද? උද්දමන අනුපාතිකය, ඊළඟට විනිමය අනුපාතික, ෆිස්කල් ප්‍රතිපත්ති ඔක්කොම වෙනවා. මේවා නොසලකා හැර සංචිත මුදල් ප්‍රසාරණයට මහ බැංකුව ඉඩ සලසයි කියන එක සාමාන්‍යයෙන් ඒ වගේ සමහර වෙලාවල අපි වගේ රටවල් වල වෙන්න පුළුවන්. නමුත් මේව වෙන එක වැරදි. ඒක නිසා මේක වැරදි. එහෙනම් අපිට උත්තරය ගන්න වෙන්නේ මහ බැංකුවට සංචිත මුදල් ඍජුවම පාලනය කළ හැකියි කියන. අපි ඒක ගොඩක් පැහැදිලි කිරීම කරන්න උනා. නමුත් ඔයාලා ඒවා ඔළුවට ගන්න ඇති කියලා මම හිතනවා. කාලය ගියාට ඒ වගේ දේවල් අපි කතා කරන එක වඩා හොඳයි. ඊළඟට මෙන්න මේ ප්‍රශ්නේ මම කතා කරන්නේ මම නම් මේ ප්‍රශ්නෙට එකගත් නැහැ. මොකද හේතුව මේ නේද ඩිප්ලෝමා ලෙවල් එකේ මේ මහ බැංකුව වල ඉන්න අධිපතිවරු ගැන කටපාඩම් කරන එක නෙමෙයි තියෙන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් මේකේ මේ ගත්තාම ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙනුත් බලන්න පුළුවන්. දැන් මම හිතන්නේ මේකේ මේ මාරියෝ ඩ්‍රැගි කියලා එනද කියන්නේ යා තමයි දැන් ඉන්න යුරෝපීය මහ බැංකුවේ ඊළඟට මෙන්න මේ ප්‍රශ්නය සාමාන්‍යයෙන් අහනවා. ඒක නිසා ඔයාලා යන්න ඉස්සෙල්ලා බලා ගන්න කවුද අධිපති කියලා. නමුත් ඒ වගේ දෙයක් මම හිතන්නේ හැබැයි පස්සේ ඒක නැති වෙලා තියෙනවා මේ වගේ දේවල් සාමාන්‍යයෙන් නේද ඉංගලන්ත මහ බැංකුව ඉන්දිය සංචිත බැංකුව ගන්න මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ගැන අහන එක වඩා හොඳා මේ කියලා. ඒක නිසා ඒක ගැන මම කතා කරන්න යන්නේ මේකට ඔයාලට ඉන්ටර්නෙට් එකේ ගැහුවොත් එනවා කවුද අධිපති කියලා. හරි? පහ. ඊළඟට 6 ගත්තොත් 6 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනට අනුගමනය කරනු ලබන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ඔබ වර්ගීකරණය කරන්නේ කෙසේද? 2018 නෙමෙයි දැන් වර්තමානයේ ගන්න දැන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය මොකක්ද? ලිහිල් මුල් මුදල් කියන්නේ මට ඇහුන්නේ කියන්න උත්තරය නම්‍යශීලී උද්දමන ලිහිල් මුදල් ප්‍රතිපත්ති. ඔව් ලිහිල් අපි දැක්කා නේද ප්‍රතිපත්ති පොලි අනුපාතික දැන් ගත්තොත් 4.5යි 5.5යි SRR 2ට අඩු කරලා නේ එදා ඊළඟ පුළුවන් තරම් ණය දෙන්න කියලා කියනවා. එහෙනම් මොකද්ද අපි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරනවා. ඒ වඩාත් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරන අතර අපිට කියන්න පුළුවන් 20යි 20 දී අපි කරන නිසා මොකද්ද නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ඔස්සේ සිය මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරයි. ඒ දෙකම ලියන්නේ ඒකට. ඊළඟ විනිමය අනුපාතිකය අපි දන්නවා නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයත් එක්ක අපි අනුගමනය කරන්නේ මොකද්ද? නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අවශ්‍ය විතක විතරයි. ඒ කියන්නේ ඊටා විශාල ලෙස විනිමය අනුපාතිකය උච්චාවචනය වෙනවා නම් විතරයි මහ බැංකුව ඉන්ටර්වෙන්ෂන්ස් නැත්නම් මැදිහත් වීම සිදු කරන්නේ. එහෙම නැතුව කරන්නේ නැහැ. ඒකයි වඩාත් නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරනවා.
නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයට අනිවාර්ය කොන්දේසියක් තමයි මොකද්ද? නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තිය. හරි නේද? එහෙනම් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මට කවුරු හරි කියන්නේ ඇයි එහෙම කරන්නේ? ආයෝජන දිරිමත් කරන්න. හරි ආයෝජන දිරිමත් කරන්න. එහෙනම් අපි මෙතනදී කියන්න පුළුවන් ඒ උත්තරය හරි. නමුත් ටග්ගාන මතකයට එන්න ඕන අපි කතා කරපු මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රය. මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණේ අපි කොටු 5ක් ඇන්දා. අවසාන කොටුවේ තියෙන දෙක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරුවොත් මිල ස්ථායීතාව. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරොත් ආර්ථික ස්ථායීතාව. හොඳට මතක තියාගන්න. එහෙනම් ආර්ථික එහෙනම් මේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරමින් බලාපොරොත්තු වෙන්නේ ආර්ථික ස්ථායීතාවය. ඒ කියන්නේ අපේ ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න. හොඳට මතක තියාගන්න. එහෙනම් දැන් මේක මොකද මේ දැන් මේ කාලේ අපි අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නිසා මේක හයි. ඒක නිසා අපි මෙතනදී වැඩි වැදගත්කමක් දෙන්නේ ආර්ථික ස්ථායීතා අරමුණ ළඟා කරගන්න. මොකද උද්දමනයේ පහළ අගයක් තියෙන 4ත් 6ත් අතර අපි මැදි කාලීනව තියාගෙන යනවා. එහෙනම් ඒක නිසා මේ අවස්ථාවේදී අපේ රටේ තියෙන ඍණ නිමවුම් පරතරයක් ඒක නිසා ඒක අර සම්පත් උපයෝජනය කරගන්න නිසා අපි ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කරලා ආර්ථික වර්ධන අරමුණ ළඟා කරගන්න බලන්න. එහෙනම් ආර්ථික වර්ධන අරමුණු ළඟා කරගන්න නම් ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක්. මිල ස්ථායීතා අරමුණ ළඟා කරගන්න නම් මොකද කරන්නේ? දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක්. දැන් මම නිකන් ගත්තොත් මම ගෙනාව පොඩි chart එකක්. ඒ chart එකේ හැටියට ඔයාලට පේනවා ඇති ආර්ථික වර්ධනය ගත්තාම ගොඩ හැම රටකම වගේ ඍණ එකක් තියෙනවා. මේ Q2 එකේ. ඊළඟ ෆෝකාස්ට් එකත් ගොඩක් රටවල් වල ඍණ තියෙනවා. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ලෝකේ බොහෝ රටවල් වල තමන් ඉලක්ක කරන ෆෝකාස්ට් කරන ආර්ථික වර්ධන වේගයන් ඍණ මේ COVID-19 නිසා. එහෙනම් ඍණ ආර්ථික වර්ධන වේගයක් තියෙනවා නම් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන් මේ රටවල් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කරලා තියෙනවා. ඒකට ඔයාලට මේ පේනවා ඇති මේ chart එක ගත්තොත් මේක පෙන්වන්නේ හැම රටකම ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කරලා. එහෙනම් හැම රටකම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයන් ලිහිල් කරලා තියෙනවා. දැන් ශ්‍රී ලංකාවත් මෑතකදී ඒ ලිහිල් කරලා තියෙනවා. මොකද හේතුව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න. ආර්ථික වර්ධන අරමුණ ළඟා කරගන්න. හරි නේද? ඒකදී අපි නැවත කතා කරේ මේ වගේ ප්‍රශ්නයක් මේ අවුරුද්දෙත් අපිට ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන් නිසා ලෝකයේ සියලුම රටවල් අනුගමනය කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක්. මේක මම සංඛ්‍යාවලින් කිව්වොත් හරි ලෝකෙම ගත්තොත් එහෙම මුදල් ප්‍රතිපත්ති කියන්නේ number of decisions favoring monetary policy easing කියලා තියෙන්නේ. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරන්න අරන් තියෙනවා තීරණ ගත්තොත් 2020 අගෝස්තු 25 වෙනකොට 373ක් තීරණ අරන් තියෙනවා ලෝකේ මහ බැංකුව. දැඩි කරන්න අරන් තියෙන්නේ 7යි තීරණ. 373ක්ම අරන් තියෙන්නේ ලිහිල් කරන්න. ඒක නිසා ට්‍රෙන්ඩ් එක වෙන්නේ මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් ආර්ථික ස්ථායීතාව ළඟා කරගන්න ඉඩකඩ ලබා දීම. හරි නේද? ඊළඟට රාජ්‍ය ණය කළමනාකරණයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී සිදු කරන ලද නවීකරණ දෙකක් සඳහන් කරන්න. එකක් අපි ගිය සැරේත් කතා කරා. බලන්න එකක් කියන්න අපි ගිය සැරේ කතා කරපු එකක් කාට හරි මතක නම් කියන්න. කාටද මතක? ගිය සතියේක මේ සතිය වෙනකොට අමතක කරනවද? එහෙම අමතක කරන්න බෑ.
අපි දෙමුහුම් යාන්ත්‍රණයක් ගැන කිව්වා 2017 හඳුන්වා දීම. මතකද? එහෙනම් හයිබ්‍රිඩ් සිස්ටම් එකක්. මේකෙම මේ ප්‍රශ්නේ තියෙනවා. බලන්න ප්‍රශ්නේ කොතනද කියලා. මේ තියෙන හතරවෙනි ප්‍රශ්නේ තුන්වෙනි එක අපි කතා කරා. මොකද්ද? රජයේ සුරැකුම්පත් නිකුතුව සඳහා දෙමුහුම් යාන්ත්‍රණයක් හඳුන්වා දී. බලන්න දැන් ඒක කවුරු හරි ඒකම කොපි කරුවා නම් ලකුණක් හම්බ වෙනවා ලකුණු දෙකකින්. එතකොට මේවා අපි කතා කරුවා. එතකොට ඒක අමතක වෙන්න බෑ. හයිබ්‍රිඩ් මෙකනිසම් කියලා අපි කතා කරා එදා. එහෙනම් එකක් තමයි රජයේ සුරැකුම්පත් නිකුතුව සඳහා දෙමුහුම් යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නා. ඊළඟට අපිට අපි හඳුන්වා දුන්නා මොකද්ද වෙන්දේසි සුදු කරනු ලබන කැලෙන්ඩරයක්. කවදද රජයේ සුරැකුම්පත් නිකුත් කරන්න කියලා කැලෙන්ඩර් එකක් හඳුන්වා දුන්නා. ඒ කියන්නේ දින වකවානු තීන්දුව තීරණ යක් ගනු ලබන කැලෙන්ඩරයක් නිකුත් කරා. ඊළඟට අපි දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු ඊළඟට EPF එක ඊළඟට අවදානම් කළමනාකරන දෙපාර්තමේන්තුව ඒ හැම අයම ආයෝජනය කරන්න අවදානම් කළමනාකරණය කරන්න යොදා ගන්නවා. ලෝකෙ ගත්තොත් යොදා ගන්න පුළුවන් තියෙනවා බ්ලූම්බර්ග් සිස්ටම් එක ඊළඟට රොයිටර් සිස්ටම් එක ඊට නයිට් රයිඩර් කියලා සිස්ටම් ජර්මනි වගේ රටවල් යොදා ගන්න. ලංකාව යොදාගන්නේ මොනවද මේ වැඩියම යොදාගන්නේ බ්ලූම්බර්ග් කියන එක. හරි බ්ලූම්බර්ග්. අනිත් ඊළඟට රොයිටර් ටිකක් යොදා ගන්න. නමුත් බ්ලූම්බර්ග් ස්ක්‍රීන් එක හඳුන්වා දුන්න පබ්ලික් ඩෙට් එකට. බ්ලූම්බර්ග් ස්ක්‍රීන් ඔස්සේ බ්ලූම්බර්ග් ස්ක්‍රීන් ඔස්සේ සිය වෙන්දේසි කටයුතු සිදු කිරීමට ඉඩකඩ සලසා ගැනීම. එහෙනම් ওই තුන අපිට කියන්න පුළුවන් කැලෙන්ඩර් එකක් හඳුන්වා දුන්නා. හයිබ්‍රිඩ් මෙකනිසම් එක දුන්නා. ඊළඟට බ්ලූම්බර්ග් ස්ක්‍රීන් එක දුන්නා. බ්ලූම්බර්ග් කියන්නේ ඒ ආයෝජනයන් පිළිබඳව එතකොට ඔය මේ මොනවද ප්‍රතිලාභ වක්‍ර ඒ කියන්නේ yield curve එක කියලා තියෙන ඒ වක්‍ර පිළිබඳ හැම තොරතුරක්ම තියෙන එකක්. ඒකට ඒවා යොදා ගන්නවා දැන් පබ්ලික් ඩෙට් එකට. හරි නේද? එතකොට අපි හිටියේ ඔතනද නවීකරණ දෙකක් සඳහන් කරන්න. ওই තුනෙන් දෙකක් සඳහන් කරා නම් හරි. ඊළඟට රජයේ මුළු ඇස්තමේන්තුගත ආදායම 2014 වසර සඳහා රුපියල් බිලියන 2039ක් සහ 2018 වසර සඳහා රුපියල් බිලියන 2250ක් වේ නම් 2018 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජය වෙත ලබා දිය යුතු తాවකාලික අත්තිකාරම් මුදල කොපමණද? කවුරු හරි කියන්න මට తాවකාලික අත්තිකාරම් වල තියෙන ලක්ෂණ తాවකාලික අත්තිකාරම් වල තියෙන ලක්ෂණ මට පොඩ්ඩක් කියන්න. කවුරු හරි తాවකාලික අත්තිකාරම් ගැන කියන්නේ කාටද කියන්න පුළුවන් తాවකාලික අත්තිකාරම් වල තියෙන ලක්ෂණ? චතුරි කියන්න බලන්න. ගයාත්‍රි බලන්න කියන්න. හෂේන් කො බලන්න කියන්න. ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ මං කිව්වා එක්සැමිනර් හැමදාම දාන ප්‍රශ්නයක්. මොකද්ද తాවකාලික අත්තිකාරම් කොහෙන් හරි කියනවා. මං කිව්වා රජයේ ඇස්තමේන්තුගත ආදායමෙන් 10% ප්‍රමාණයක් මහ බැංකුවෙන් ලබා දෙනවා. මේකට පොලිය කීයද කවුරු හරි කියන්නේ? පොලිය කීයද? පොලියක් අය කරන්නේ සර්.
පොලියක් අය කරන්නේ අය කරන්නේ. අන්න හරි පොලියක් අය කරන්නේ නැහැ 0.0යි. එහෙනම් මාස 6කින් ආපහු ගෙවන්න ඕන. එහෙනම් මේ කාරණා තුන මතක තියාගන්න. රජයේ ඇස්තමේන්තුගත ආදායමේ 10% ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට පොලියක් අය කරන්නේ මාස 6කින් ගෙවන්න ඕන නැවත ගන්න පුළුවන්. එතකොට අන්න ඒවා. එහෙනම් මේකෙදි දැන් අපිට හදන්න පුළුවන් එහෙනම් ටක් ගාලා මේකට අදාළව මොකක්ද? කීයද එන්නේ? කොකද මේක තියෙනවා මොකද්ද 2017 2039ලු 2018 බිලියන 2250. එහෙනම් මේ වසර දෙකේ වෙනස ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් 2018 වසරේ ඇස්තමේන්තුගත ආදායම කීයද කියලා. එහෙනම් 2250 බිලියන අපි අඩු කරනවා 2017 2039. එහෙනම් අපි ගත්තොත් 10න් 9ක් 1යි 4න් 3ක් 1යි 2යි කියන එක 200 රුපියල් බිලියන 211. එහෙනම් මේකෙන් 10%. උච්චරයි අපේ උත්තර. මේක අහන්නේ අත්තිකාරම් මුදල කොච්චරද කියලා. එහෙනම් රුපියල් නෙමෙයි 2018 වසරේ කොච්චරද ආදායම කියලා හොයන්න අපිට පුළුවන් 2250න් 2039ක් අඩු කරන්න. මොකද 2017 තිබුණේ 2039යි 18 වසර සඳහා රුපියල් බිලියන 2250යි. එහෙනම් රජයේ වෙත දෙන తాවකාලික අත්තිකාරම් ගාන අපිට ගන්න පුළුවන්. හරි නේද? කීයද එතකොට එනවා? 10 කියන්නේ බිලියන 21ක් එනවා. මේ 21.1ක් එනවා. ඒ විදිහට. හරිද? ඒකේ උත්තරේ ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් 2017 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් වූ දස අවුරුදු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් නිකුත් කරා. එහෙනම් මේ බැඳුම්කර නිකුතුෙහි ධනාත්මක බලපෑම් දෙකක්. එහෙනම් එක්සත් ජනපද 1.5ක් වූ දස අවුරුදු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරා. එහෙනම් මේක බලන්න ධනාත්මක කියන්නේ මොනවද? වාසි. බලන්න වාසියක් කියන්නේ වාසියක් කියන්න බලන්න. ඉතාමත් ලේසි ප්‍රශ්නයක්. නිල සංචිත කියලා නම් අපව කියන්නේ රටේ නිල සංචිත වැඩි වෙනවා. හරියටම හරි. එහෙනම් අපිට නිකන් කියන්න පුළුවන් අර මැක්කාගේ කතාව වගේ ගොඩාක් ඒවා. දෙකක් කියන්න. මොකක්ද? අන්න. ඔයා කියපු එක හරියට හරි. එහෙනම් අපේ මේ විදිහට රුපියල් බිලියන 1.5කින් නිකුත් කරපුවාම ස්වෛරීත්ව බැඳුම් කර රටේ සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් සංචිත ප්‍රමාණය වැඩි වෙනවා නම් විනිමය අනුපාතිකය මත ඇතිවෙන පීඩනය අඩු වෙනවා. නේ? ඊළඟට රටේ ගෙවුම් ශේෂ තත්ත්වය යහපත් වෙනවා. ඊළඟට මේ විදිහට රජයට විදේශ මුදල් ලැබෙනවා නම් දේශීය වශයෙන් රජය විසින් ගනු ලබන ණය අඩු වෙනවා. එහෙනම් මේ දේශීය බැංකු ක්‍රමයෙන් පෞද්ගලික අංශයට ණය ගන්න හැකියාව ලැබෙනවා. මොකද ආණ්ඩුව ගන්න ණය ප්‍රමාණය ඔහොම කුඩා තියෙනවා. එහෙනම් සංචිත අඩු වැඩි වෙනවා. ඊළඟට ගෙවුම් ශේෂ ගැටලු අඩු වෙනවා. විනිමය අනුපාතිකය මත ඇතිවන පීඩනය අඩු වෙනවා. ඊළඟට රජයේ දේශීය අංශයෙන් ගන්න ණය අඩු වෙනවා. ගොඩක් තියෙනවා. හරි නේද? හරි. එහෙනම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය කටයුතු වලට අදාළව මෑතකදී හඳුන්වා දුන් ඒ කියන්නේ 2018 නේ මේක 2017 දී දුන් නෛතික ප්‍රතිපාදනයේ කුමක්ද? මෙම නෛතික ප්‍රතිපාදනයේ ක්‍රියාත්මක කරන්න මොනවද තියෙන දෙපාර්තමේන්තුව මොකක්ද? දෙපාර්තමේන්තුව තමයි ඉස්සර තිබුණේ මොකද්ද? විනිමය පාලන දෙපාර්තමේන්තුව. මේක මේ 2017 හඳුන්වලා දීපු විදේශ
විනිමය පනත 2017 දී හඳුන්වා දුන් විදේශ විනිමය පනත තමයි නෛතික ප්‍රතිපාදනය. එහෙනම් ඒක විදේශ විනිමය පනත මේ තුලින් මොකක්ද වුනේ? විනිමය පාලන දෙපාර්තමේන්තුව අහෝසි වුණා. ඒ තුලින් විනිමය පාලක කියන කෙනාවත් නැතුව ගියා. ඒ වෙනුවට මොකද්ද ඇති වුනේ? විදේශ විනිමය දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් පිහිටුවා. මම මේක දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොටත් කිව්වා. එහෙනම් විදේශ විනිමය දෙපාර්තමේන්තුව පිහිටවීම සිදු වුණා. හරි? එහෙනම් දැන් මේ නෛතික ප්‍රතිපාදනය තමයි විදේශ විනිමය පනත. හරි 2017 විදේශ අංක 12 දරන කියලා දාන්න පුළුවන් අංක 12 දරන විදේශ විනිමය පනත. ඒකට දැන් දෙපාර්තමේන්තුව වෙන්නේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව. Department of Foreign Exchange කියන එක. දැන් එතකොට මේ ප්‍රශ්න 10 තුල අපි ගොඩක් දේවල් කතා කරා. ඒකෙත් කාට හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවද? සර් අර සායරිත් දැනුම් කරේ ගැන චුට්ටක් පැහැදිලි කරගන්න සර්. ඒකේ එහෙම USD වලින් මේ බොන්ඩ් එක ඉෂුව කරන්නේ සර් මහා භාණ්ඩාගාරයේ තියෙන විදේශ වත්කම් මත සලකා බලලාද කොහොමද USD වලින් බොන්ඩ් එක ඉෂුව කරේ? නෑ එතකොට මහා භාණ්ඩාගාරයේ කියන එක නෙමෙයි මෙතනදී අපි හිතමු අපේ නිල සංචිත කළමනාකරණය කරනකොට නිල සංචිත වලට ලැබෙන ප්‍රවාහයන් ගත්තොත් විදේශ අපි කොහොමද නිල සංචිත ගොඩ නගා ගන්න? ඒක ගත්තොත් අපිට පුළුවන් මම කියලා තියෙනවා එකක් තමයි අපිට ලැබෙන අපනයන ආදායම්. අපනයන ආදායම් ලැබුණොත් රටට විදේශ අපනයන වැඩි වුණොත් මොකද්ද වෙන්නේ? බැංකු වලට විදේශ මම මේ හොඳ ප්‍රශ්නයක් ඒක නිසා මම ඔයාලට කතා කරන්නම් ඒක. දැන් අපි හිතමු දැන් මේ කාලේ මොකද තියෙන ආනයන දැඩි ලෙස සීමා කරලා තියෙනවා නේ. මෝටර් බයික්ස් වාහන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්නන්නේ. එහෙනම් අපේ අපනයන ආදායම් වලින් මොකද්ද වෙන්නේ? බැංකු වලට විදේශ විනිමය ලැබෙනවා. ඒ කියන්නේ මෙහි ඉන්න ව්‍යාපාරිකයෝ අපනයනකරුවෝ අපනයනය කරනවා. ඒ ප්‍රොසීඩ්ස් හම්බ වෙනකොට බැංකු වලට විදේශ විනිමය ලැබෙනවා. එහෙම වෙනකොට වෙන්න මොකද්ද උනේ? මේ බැංකු මේ විදේශ විනිමය ආනයන මූල්‍යණය කරන්න නිකුත් කෙරුවා. මදි වෙනකොට මහ බැංකුවත් සංචිත වලින් දුන්නා. දැන් ආනයනය කරන්නේ. එහෙනම් මොකද්ද? බැංකු වල විදේශ විනිමය තියෙනවා. එහෙනම් මේ විදේශ විනිමය තියෙනකොට හැම බැංකුවෙම මොකද්ද වෙන්නේ? එක පැත්තකින් විනිමය අනුපාතිකය අඩු වෙනවා. අනිත් පැත්තෙන් බැංකු මේවා විකුණන ගොඩාක් අඩු වෙනවා නම් මොකද්ද කරන්නේ? මහ බැංකුව විදේශ මේ විදේශ මුදල් බැංකු පද්ධතියෙන් මිලට ගන්නවා. අන්න ඒකයි. එහෙනම් අපි ඉන්ටර්වෙන්ෂන්ස් යටතේ බැංකු පද්ධතියෙන් මහ බැංකුව විදේශ විනිමය මිලට ගත්තොත් මොකද්ද වෙන්නේ? අපේ නිල සංචිත වැඩි වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වැඩි වෙනවා. එහෙනම් එක ප්‍රභාවයක් මොකද්ද? බැංකු වලට ලැබෙන විදේශ විනිමය මහ බැංකුව විසින් මිලයට ගැනීම නොහොත් ඉන්ටර්වෙන්ෂන් ඒ කියන්නේ මැදිහත් වීම සිදු කිරීම. තේරුණා නේද? එහෙනම් මේ දැන් අපි දකිනවා මේ වර්තමානයේදී මේ අනුපාතිකය මත දැඩි බලපෑමක් නැහැ. 187 වෙනවා 186 වෙනවා ඒ වගේ තියෙනවා. හේතුව ආනයන දැඩි ලෙස පාලනය කරලා තියෙනවා. වෙනද ගෙන්නපු කිසිම දෙයක් ගෙන්නන්නේ නැහැ. වාහන ගෙන්නන්නේ නැහැ. අනවශ්‍ය භාණ්ඩ ගෙන්නන්නේ නැහැ. ඒවා තහනම්. එතකොට විදේශ විනිමය ආනයන සඳහා ආනයන මූල්‍යණය කරන්න යෙදවෙන්නේ බැංකුවල තියෙනවා විදේශ විනිමය. ඒවා මහ බැංකුව මිලයට ගන්න. ගත්තාම අපේ නිල සංචිත වැඩි වෙනවා. එහෙනම් දැන් ඔයාගේ ප්‍රශ්නෙට එක උත්තරයක් තමයි මොකක්ද? අන්න නිල සංචිත වැඩි කරගන්න එක ක්‍රමයක් ඒක. දෙක ගත්තාම අපිට පුළුවන් මහ බැංකුවට දැන් සංචිත අඩු වෙනවා නම් අපිට සාමාන්‍යයෙන් ආනයන ශක්්‍යතාව පවත්වාගෙන යන්න මාස ගාන 3යි ගානක මාස 3ක විතර මේ ආනයන ශක්්‍යතාව පවත්වා ගන්න ඕන. නමුත් අපි හිතමු අපිට අඩු වෙනවා ඒක. එහෙනම් මොකද්ද කරන්නේ? විදේශ බැංකු වලට විදේශ මහ බැංකු වලට කතා කරලා
අපිට ගන්න පුළුවන් එක සොප් ඇරේන්ජ්මන්ට් එකක්. සොප් එකක් කියන්නේ මොකද්ද? හුවමාරුවක් කියන්නේ අද අපිට ලැබෙන අවුරුද්දකින් අපි දෙන්නේ. ඒ ලැබෙන ප්‍රමාණය අවුරුද්දකින් දුන්නට නෙට් ඔෆ් කරන්නේ ලැබෙන ප්‍රමාණය එකතු කරනවා සංචිතව. එහෙනම් විදේශ වාණිජ්‍ය බැංකු, විදේශ මහ බැංකු සමග හුවමාරු ගිවිසුම් වලට යෑම. ඉන්ටර්වෙන්ෂන් කිරීම, සොප් කිරීම. හුවමාරු ගිවිසුම් වලට යා. හරි. එහෙම කරන්න පුළුවන්. ඊළඟට ගත්තාම අපිට දැන් ඔය IMF වගේ ඒවයි අපිට හම්බෙනවා මේ ණය. නේද? අපි ඉදත් කතා කරා. එතකොට ඒ වගේ ණය තුලින් අපිට පුළුවන් අපේ සංචිත වැඩි කරගන්න. ඊළඟට ගත්තාම මෙතනදී ඔයා අහපු ප්‍රශ්නෙට මෙතනදී එනවා රජය තීරණය කරනවා රජයට අවශ්‍ය මුදල් සපේ ගන්න. අපි හිතමු දේශීය වශයෙන් ගත්තොත් එහෙම පොලි අනුපාතික වැඩි. විදේශ වශයෙන් ගත්තොත් එහෙම පොලි අනුපාතික අඩු. එහෙම අවස්ථාවකදී රජය තීරණය කරන්න පුළුවන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරනවා. එහෙනම් එතකොට දැන් ඉස්සර කියන්නේ ඕක අපි මැදි ආදායම් රටක් කියලා එක පුද්ගල කියන්නේ අපි 4000 මට්ටමට 4000ක මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉස්සර 10ට වඩා අඩු අපේ එක පුද්ගල ආදායම අඩු වෙනකොට අපිට ලැබුණේ විදේශ ආධාර. ඒතර ඒ කාලේ සාමාන්‍යයෙන් ඔය මුදල් ඇමතිවරයව එහෙම ඇඳලා එයාව දාන්නේ ප්ලේන් එකකින් කටුනායකින් බැහැලා එනවා අර පැලස්තර ඇඳගත් ඇඳුමක් ඇඳලා ලොකු ගෝණියක් මොනවද ආධාර කියලා. ඒ කියන්නේ පිටරටින් ආධාර. නමුත් අපි ඒක පුද්ගල ආදායම 10ට වඩා වැඩි වුණාට පස්සේ දැන් අපි කියන්නේ මොනවද? රෝඩ් ෂෝ කියලා අපි කියන්නේ. රෝඩ් ෂෝ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? විදේශ රටවල් වලට ගිහිල්ලා අපේ රටේ තත්ත්වය පිළිබඳ ප්‍රසන්ටේෂන්ස් කරලා ඒ ආයෝජකයින්ව දිරිගන්නනවා අපේ රටේ ආයෝජනය කරන්නේ. විදේශ බැංකුවක් ඒ සඳහා අනුග්‍රහය දක්වනවා. අපිට HSBC බැංකුව කියලා මම උදාහරණයකට කියන්නේ. ඒ විදිහට ගිහින් අපේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්, මහ බැංකුවේ නිලධාරීන් ගිහිලා ප්‍රසන්ටේෂන්ස් කරනවා. ඉදිරිපත් කිරීම කරලා රට ගැන බලන්න මේ සාර්ව ආර්ථික තත්ත්වය දැන් දියුණු වෙලා මෙහිමයි කියලා ආයෝජන කරනවා. ඒත් ඔයාලට ඇහිලා තියෙනවා එතකොට කියනවා අපිට 6 ගුණයක අපි ඉල්ලුවේ බිලියන 100යි බිලියන 600ක බිට්ස් අපිට ඕන වුණේ 100යි. ඒක නිසා අපි අඩු ඒවා ගත්තා. එහෙනම් එතනදී මොකක් ඒකට අපි කියන වචනේ දැන් අර වගේ ආධාර ගන්න නෙමෙයි රෝඩ් ෂෝ වලට යන්නේ. ලස්සන වචන නේ රෝඩ් ෂෝ. ඒකෙන් අදහස් කරන්නේ මොකද? ණය එහෙනම් ආධාර නෙමෙයි හම්බෙන්නේ ණය. අපි බැඳුම් කර වල ආයෝජනය කරන්න කියලා ගිහින් යනවා. එතකොට අපිට පුළුවන් මේ රජයේ මේ ණය වැඩසටහනට ඒක ඇතුළත් කරන්න පුළුවන්. අපි දේශීය වශයෙන් ගන්න මෙච්චරයි. විදේශ වලින් ණය ගන්නකොට මෙන්න මේ කැටගරිස් වලින් අපි ගන්නවා කියලා ඒ රජයේ ණය වැඩසටහනට අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. සමහරට ණය වැඩසටහන වෙන්න පුළුවන් විදේශ ණය ගෙවන්න. අපි ස්වෛරීත්ව බැඳුම් කර අපි ගන්න පුළුවන් අපේ සංචිත ගොඩ නගා ගන්නම නෙමෙයි. අපිට තව මාස 3කින් මම උදාහරණ කියන්නේ එන ණයක් තියෙනවා. ඒ ණය ගන්න අපේ ණය ගෙවන්න අපේ සංචිත ප්‍රමාණය මදි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අර ණය ගෙවන්න ආයෙ බැඳුම් කර යන්න. ඔය විදිහට වෙන්නේ. එහෙම වුණාම මොකද්ද වෙන්නේ ඉස්සෙල්ලම? එතකොට ට්‍රෙෂරි එකට සල්ලි එනවා. ඊට පස්සේ ට්‍රෙෂරි එක ඒවා වියදම් කරන්නේ දේශීය වශයෙන් නම් රුපියල් වල. එන ඒ රුපියල් ඕන හින්දා මහ බැංකුවට තමන්ගේ විදේශ විනිමය විකුණනවා. එතකොට මහ බැංකුවේ නිල සංචිත වැඩි වෙනවා. නිල සංචිත වැඩි වෙනවා. රුපියල් යා. ඊට පස්සේ මේ ණය ගෙවන්න නම් එහෙම රුපියල් දීලා විදේශ විනිමය ගන්න. ඔයාලට තේරුණාද මම පැහැදිලි කරපු දේ මේක? උත්තරයේ අහපු කෙනාට සෑහීමටපත් වෙනවාද? ඒකේ තව අංග තියෙනවා නම් අහන්න. දැන් මේ 2017 දී ඉෂුව කරපු බොන්ඩ් එක ඉෂුව කරේ එහෙමනම් IMF එකෙන් හෝ කොහෙන් හරි ෆොරින් කරන්සි ණයට අරන්ද එහෙමද? අපිට එක්සැක්ට්ලි ඒක කියන්න බෑ. නමුත් අපිට කියන්න වෙන්නේ ඔය කියන්නේ ණයට නෑ. මෙතනදී වෙන්නේ ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරනවා කියන්නේ මම අර කිව්වා වගේ විදේශීය පාර්ශවයන්ට ආරාධනා කිරීමක් කරනවා රෝඩ් ෂෝ එකේ අපේ බැඳුම් කරවල ආයෝජනය. එතකොට ඒ අය ආයෝජනය කරනවා. ඒක තමයි ස්වෛරීත්ව බැඳුම් කරවල ආයෝජනය කියලා කියන්නේ.
IMF එකෙන් අපිට හම්බ වෙනකොට සමීපස්ත ණය මුදල් කියලා ඒ විදිහට අර දැන් අපි ස්වෛරීත්ව බැඳුම් කර වලින් නිකුත් කෙරුවොත් ඒක විනිමය අනුපාතිකයටත් බලපානවා. මොකද හේතුව අර විදිහට ට්‍රෙෂරි එකට සල්ලි අරගෙන සල්ලි ආවහම විදේශ විනිමය ඒක මහ බැංකුව ගත්තාම අරගෙන රුපියල් දෙනවා. එහෙනම් ඒකට රටේ නිල සංචිතත් වැඩි වෙනවා. මේ අනිත් පැත්තෙන් විදේශ විනිමයක් ලැබෙන නිසා එහෙම වෙනවා. සංචිත මේ විනිමය අනුපාතිකය අඩු වෙන්නේ. ඒ කියන්නේ විනිමය අනුපාතිකයට බලපෑමක් තියෙනවා. නමුත් ඔයා කියපු IMF එකෙන් හම්බ වෙන්නේ එහෙම නෙමෙයි. අපේ විදේශ විනිමය සම්බන්ධයෙන් ගෙවුම් ශේෂ සම්බන්ධයෙන් අර්බුදයක් ඇති වුණු අවස්ථාවකදී ඒක ගෙවන්න තමයි සමීපස්ත ණය මුදල් හම්බ වෙන්නේ. ඒ සමීපස්ත ණය මුදල් හම්බ වුණාම ඒක අපේ රටේ රුපියල් වලට කන්වර්ට් වෙන්නේ නැහැ. ඒක එහොම වෙනත් ණයක් ගෙවන්න යොදා ගන්න. හරි? නමුත් ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ලැබෙන මුදල් එක්කෝ මහ බැංකුව මිලට ගැනීම තුලින් ආණ්ඩුවට රුපියල් යනවා. එතකොට ඒ රුපියල් දේශීය රුපියල් රජයේ කටයුතු වලට වියදම් වලට යොදා ගන්න පුළුවන්. මොකද විදේශ විනිමය මහ බැංකුවට ආව මහ බැංකුවේ තිබුණු සංචිත මුදල් රජයට කියන නිසා. හරි? ඒ වගේම ණය ගෙවන්නත් ඒක යොදා ගන්න පුළුවන්. කොහොමද ණය ගෙවන්න තව අවුරුද්දකින් හරි මාස 6කින් හරි තියෙනවනම් ට්‍රෙෂරි එක මොකද කරන්නේ? මහා භාණ්ඩාගාරේ මහ බැංකුවට රුපියල් දීලා මහ බැංකුවෙන් ඩොලර් ගන්නවා. කියන්නේ මහ බැංකුවට කියනවා ඒක ගෙවන්න කියලා ඩොලර් වලින් ඒ වෙනුවට රුපියල් දෙනවා. හරි? එහෙනම් මේ දෙකටම යොදා කියන්නේ ණය ගෙවන්නත් යොදා ගන්න පුළුවන්. දේශීය වර්තන වියදම් වලට වර්ධන වියදම් වලට යොදා ගන්නත් පුළුවන් ස්වෛරීත්ව බැඳුම්. නමුත් සමීපස්ත ණය මුදල IMF එකෙන් ලැබෙන එක යොදා ගන්න පුළුවන් ගෙවුම් ශේෂයේ තියෙන පියවීම් කරන්න පමණයි. තේරුණාද? මං හිතන්නේ වායි දෙක වෙන වෙනම අහන්නේ. හරිද? හරිද උත්තරේ? ඔව් ඒකේ ඇත්තටම දැන් අර ස්වෛරීත්ව බැඳුම් කරේ තුල කොහොම හරි රජය වෙනුවෙන් නිකුත් කරපුවාම ඒකට ආයෝජනය කරනවනේ. රටකින් හරි කවුරු හරි ආයෝජනය කරනවනේ. ඒ ආයෝජන කරනකොට මුදල් ලැබෙනවනේ. ඔව්. ඔව්. එතකොට ඒ බොන්ඩ් එක එහෙම අපි නැති මුදලක් ගන්න මොකක් මතද? ඒ කියන්නේ ඒ අපේ රටේ තියෙන හොඳකම මෙහිමයි කියලා ඒක මතද මේක ඉෂු කිරීම තුලින් රටට මුදල් ගලයි. ඔව් අපිට පෙන්වන්න පුළුවන් අපේ දැන් මහ බැංකුව ගත්තාම 96 දී බෝම්බ ගහලත් එදත් තිබුණු පිටරටවල් වලට තිබුණු ගෙවන්න තිබුණා වෙනත් වාණිජ බැංකු දෙකක් යොදාගෙන ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මහ බැංකුවේ නිලධාරී ගිහිල්ලා එයාලගේ සිස්ටම්ස් යූස් කරලා ගෙවලා තියෙනවා. ඒකට අපේ හිස්ටරි එක බැලුවොත් අපි කවදාකවත් විදේශ ණය පැහැර හැරීම් කරලා නැහැ. බෝම්බ ගහපු දවසේවත්. එතකොට ඒක හොඳ දෙයක්. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් අපේ ශේෂපත්‍රය පිළිබඳව මහ බැංකුවේ ශේෂපත්‍රය පිළිබඳව ශක්තිමත් ශේෂපත්‍රයක් තියෙනවා කියලා රුපියල් බිලියන 50ක ශේෂපත්‍රයක් තියෙනවා. ඊළඟට අපිට කියන්න පුළුවන් අපේ ෆිස්කල් ප්‍රතිපත්තිය ගත්තාම ගොඩක් විනිවිදභාවයකින් යුතුව වඩාත් හොඳ, ඒ කියන්නේ අනවශ්‍ය විශාල හිඟයන් සහිතව GDP එකේ percentage එකක් ගත්තාම මේ සාමාන්‍යයෙන් පිළිගන්නා මට්ටමක හිඟයක් පිළිගන්න මට්ටමක හිඟයක් පමණයි තියාගෙන ඊළඟට මේ විදිහට අපේ මූල්‍ය විනය අපි කටයුතු කරලා තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් කියලා පුළුවන් රටේ ගන්න. රටවල අපි කාට හරි තර්ක කරන්න පුළුවන් අපේ රටේ GDP එකකින් percentage එකක් විදිහට ගත්තාම නමුත් අපිට වඩා ගොඩාක් worse වෙච්ච රටවල් තියෙනවා. අපිට ඒක කියලා අපි ණය ගන්න එක සාධාරණ නැති වෙන්න පුළුවන් කෙනා හිතන ආකාරය. නමුත් අපි වගේ රටකට විදේශ ඒ වගේ ආයෝජන ලැබෙන්නේ නැත්නම් උණු මුදල් ලැබෙන්නේ නැත්නම් අපිට දේශීය වශයෙන් ඉතිරි කිරීම වලින් ඒ විදිහට මුදල් හොයාගන්න බැරි වෙනවා. ඒක ඒ විදිහට යන දෙයක්. නමුත් වෙන රටවල්වත් ආයෝජන යනවා. එකම දේ තියෙන්නේ අර වගේ අපේ රටට තියෙන ක්‍රෙඩිට් රේටින්ග්ස් කියන එක බලපාන. ඒකයි ගොඩක් වෙලාවට මහ බැංකුව ගොඩාක් සැලකිලිමත් වෙන්නේ ඔය ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් ෆිච් වගේ ඒවයින් අපිට ෆිච් රේටින්ග්ස් නේද? ඒ රේටින්ග්ස් හම්බ වෙනවා. අන්න ඒවා බලනවා. බැරි වෙලාවත් ඒවා අඩු වුණොත් එහෙම මොකද්ද වෙන්නේ?
අපේ අවදානම් පිළිබඳ ආන්තිකය වැඩි වෙනවා. එතකොට ඒකෙදි අර ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කරද්දී එයාලා වැඩි පොලියක් දෙනවා නම් අපි ඔෆර් කරනවා නම් වැඩි පොලියක් එතකොට තමයි ආයෝජනය කරන්නේ. යන්නේ ඒකයි. කියන්නේ රටේ මූල්‍ය තත්ත්වය මහ බැංකුවේ කියන්නේ ශේෂපත්‍රය ඩිෆෝල්ට් සිටුේෂන් එක. ඒ කියන්නේ අපි ඊට පෙර ඩිෆෝල්ට් කරලා තියෙනවා. ඊළඟට ගත්තොත් අපේ ක්‍රෙඩිට් රේටින්ග්ස් ඒ වගේ දේවල් තමයි ඒ ආයෝජන වලට බලපෑමක් කරන්නේ. හරිද? හරි සර්. අපි ඊළඟට ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නය අපි කරා. හතරවෙනි ප්‍රශ්නේ කරා, පස්වෙනි ප්‍රශ්නේ කරා. හයවෙනි ප්‍රශ්නේ මම කෝ ඔයගොල්ලන්ට හොඳට බලන් ඉන්න කියලා. මූල්‍ය බුද්ධි ඒකකය. අද මේකෙත් මං හිතන්නේ ටියුට් එක තියෙනවා. ඒකෙත් ගත්තොත් එහෙම නේද කවදාද මේක කරලා තියෙන්නේ? ඔයාලා ගාවේ ඒක ඇති. ගත්තොත් මුදල් ප්‍රතිපත්තිය කියලා මම ප්‍රතිපත්ති උපකරණ කියලා දාලා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුව. ඒකට මේ දෙපාර්තමේන්තු වලට ගියොත් මූල්‍ය බුද්ධි ඒකකයක් මේකේ තියෙනවා. ඒකට අන්න ඒවා හොඳට බලන්න. බලලා මේ දෙපාර්තමේන්තු ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් කරගන්න. දැන් ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුව මෙහෙම ගියාම නිරාකරණ හා බල ගැනීම අත් මේවා ඊළඟට ප්‍රාදේශීය විදේශ විනිමය මේ මූල්‍ය බුද්ධි ඒකකය. ඒකට මෙන්න මේ කරුණු ටික ඔයාලට දැනගත්තා නම් බාහිර කාර්යයන් තියෙනවා. මේක මේ ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක්. ඒ කියන්නේ මේ ෆයිනෑන්ෂල් FIU එක කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් කියන්නේ මහ බැංකුවේ තිබුණාට ඒක මහ බැංකුවේ තියෙන පරිපාලනමය වශයෙන් විතරයි. මේක මූල්‍ය ගණන් වාර්තා කිරීමේ පන්තිට අනුව ස්වාධීන ව්‍යවස්ථාපිත අධිකාරියක්. අඩුම තරමේ මහ බැංකුවේ IAD එකට ඒ කියන්නේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවටවත් මූල්‍ය බුද්ධි ඒකකයේ ඔඩිට් කරන්න බෑ. එයාලා කරන කටයුතු පිළිබඳව හොයා බලන්න බෑ. හරි ඒක වෙනම පන්තකින් ඇති වෙලා තියෙනවා. හරි අන්න ඒක දැන් මේකේ කාර්යයන් එහෙම දීලා තියෙනවා. ඒකට අන්න ඒවා පිළිබඳව මේ දෙපාර්තමේන්තු ප්‍රශ්නය ගැන බලන්න. ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු කියන්නේ මේ සංචිත කළමනාකරණයේ කිසි රාජ්‍ය ණය ආර්ථික පරිශ්‍රණ මේ දෙපාර්තමේන්තු හතරටම අදාළව නෝට් එක තියෙනවා. එහෙනම් මේවල මහ බැංකුවට අදාළ කියන්නේ අදාළ නීතිමය ප්‍රතිපාදන වල සඳහන් පරිදි සිය අරමුණු ළඟා කර ගැනීමේලා පහත් දැක්වෙන අරමුණු දෙපාර්තමේන්තු වල. මේ මූල්‍ය බුද්ධි ඒකකයේ ගත්තාම අරමුණු ගත්තාම ඒ අරමුණු ළඟා කරගන්න ඍජුව සම්බන්ධ වෙන්නේ. මොකද හේතුව ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවත්. නමුත් මේකෙදි බලාපොරොත්තු වෙන්නේ රටේ අර ඔයා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ වගේම ක්‍රෙඩිබිලිටි එක. මූල්‍ය බුද්ධි ඒකකයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මම ඒකට සම්බන්ධින් දැන් ඒක ටික කතා කරන්නේ මූල්‍ය බුද්ධි ඒකකයේ තුලින් අපි අර කළු සල්ලි සුදු කිරීමට අපි ඉද ප්‍රස්ථා සලසන්නේ නැහැ කියන එක. එහෙම සලසන්නේ නැහැ. ත්‍රස්තවාදයට අරමුදල් සපයන්න අපි ඉද ප්‍රස්ථා සලසන්නේ අපේ රට තුල. එහෙම ඉද සැලසුවා නම් එහෙම ඕන තරම් කළු සල්ලි රටට එයි. නමුත් මොකක්ද වෙන්නේ? අර ස්වෛරීත්ව බැඳුම් කර එහෙම නිකුත් කරපුවාම අපි කවුරුත් ආයෝජනය කරන එකක් නෑ. මොකද හේතුව අපිව ග්‍රේ ලිස්ට් එකට යනවා. ග්‍රේ ලිස්ට් එකට යනවා කියන්නේ මොකද්ද? රට කන්ඩෙම් කරනවා. ඒ රටේ ආයෝජන වලට සුදුසු නෑ කියලා කියනවා. ඉන්හියුමන් කියලා කැටගරි එකට අපිව වැටෙනවා. ඒක නිසා මේ මූල්‍ය බුද්ධි ඒකකේ අරමුණ තමයි එහෙම නැතුව රටේ ඒ ප්‍රතිරූපය පවත්වා ගන්න. එහෙනම් මේ වක්‍රව මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා ගන්න. ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්න මේ මූල්‍ය බුද්ධි ඒකකයෙන් ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. ඒ කියන්නේ විදේශීය ආයෝජන ළඟා කරගන්න. ඒ තුලින් අපේ ආයෝජන වලට අපේ මේ ආයතන වලට ද්‍රවශීලතාව සපයා ගන්න බැංකුව ඇතුළත ඒ විදේශ ආයෝජන ඉඩ ප්‍රස්ථා ලැබෙන්න නම් මේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් ඒ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම කළු මුදල් සුදු කිරීම ඒ කටයුතු පිළිබඳව සොයා බලලා ඒවට අවශ්‍ය නීති ප්‍රතිපාදන සලසලා ඊළඟට එහෙම කරන පාර්ශවයන් ඉන්නවනම් ඒ අයට විරුද්ධව අධිකරණ කටයුතු පහසු කරන්න සහාය වීලා අන්න ඒ වගේ කටයුතු කරන්න ඕන. ඒ තුලින් මොකක්ද වෙන්නේ? රටේ ක්‍රෙඩිබිලිටි එක වැඩි වෙනවා. ණය ශ්‍රේණිගත කිරීම වල
හොඳ වර්ධනයක් ළඟා කරගන්න හැකි වෙනවා. නැත්නම් එහෙම මොකද්ද වෙන්නේ? අර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින්, විදේශ බැංකු වලින්, විදේශ රාජ්‍යයන් විසින් ලංකාවේ ගනුදෙනු කරන්න එපා කියලා තහනම් කරන්න පුළුවන් මේ විදිහට ත්‍රස්තවාදයට අරමුදල් සපයන රටක් විදිහට. හරි? එහෙනම් මුල්‍ය බුද්ධි ඒකකයට ඒ සඳහා විශාල කාර්යභාරයක් තියෙනවා. අර දෙපාර්තමේන්තුවේ කාර්යභාරය බලපුවහම පුළුවන්. ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතුත් එහෙමයි, රාජ්‍ය ණයත් පුළුවන්, ආර්ථික පරිශ්‍රණත් පුළුවන්. එහෙනම් ඔයාලා මේක පිළිබඳව ඔයාලට පුළුවන් මේ ටියුට් එකෙන් කරන්න. මම මේ ළඟදී ඔන්ලයින් ජොයින් වුණේ. ඒ ටියුට් එක පබ්ලිෂ් වෙලා තියෙනවද සර්? මොකද්ද? මම මේ ළඟදී මේ ඔන්ලයින් ඒ දැන් ඒ ටියුට් එක මේකේ පබ්ලිෂ් වෙලා තියෙනවද සර්? අපේ දැන් ඔය වෙන ඊමේල් වල ඒවල තියෙනවද? ඔව් මේකේ මේ පබ්ලිෂ් වෙලා තියෙනවා. මම මේකේ දෙපාර්තමේන්තු කියලා. හරිද? ඒ දෙපාර්තමේන්තු වල තියෙන ටියුට් එක. දෙපාර්තමේන්තු කියන්නේ උඩින්ම කියන්නේ මුදල් ප්‍රතිපත්තියට මුදල් ප්‍රතිපත්ති උපකරණ කීපයක් කතා කරලා මම මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණ යාන්ත්‍රණය කතා කරලා තියෙනවා. ඊට යටින් තියෙනවා දෙපාර්තමේන්තු කියලා. ඒ දෙපාර්තමේන්තු ඒක නේද ඔයගේ ප්‍රශ්නේ? ඒ දෙපාර්තමේන්තු එකේ තියෙනවා. ඔව්. එකේ තියෙනවා. ඒක හොඳට බලාගන්න. ඔයාලගේ අනිවාර්ය ප්‍රශ්නයක් කරගන්න. මම මේ අවසාන දවසට කියනවා අලුතෙන් පිහිටවපු දෙපාර්තමේන්තු මොනවද, අහෝසි කරපු දෙපාර්තමේන්තු මොනවද කියලා අලුතෙන් දෙනවා ඔයාලට. හරිද? එතකම් මේ දෙපාර්තමේන්තු පිළිබඳව හොඳට බලා ගන්න. මම කිව්වා රාජ්‍ය ණය එහෙම වැඩියෙන්ම අහලා තියෙන ප්‍රශ්නේ 2014 ඉඳන්. ආර්ථික පරිශ්‍රණ, ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු, මූල්‍ය බුද්ධි මේක බොහොම හැමතිස්සෙම අහන දෙපාර්තමේන්තු 4ක් මේ දීලා තියෙනවා. එතකොට මම මේ ඔයාලට නිකන් පෙන්නුවොත් ඒ ටියුට් එක මෙන්න මේක. හරි? මේක ටියුට් එක. මුදල් ප්‍රතිපත්තිය කියලා ප්‍රතිපත්ති උපකරණ අන්න එහෙම දාලා තියෙනවා. හරි? ඒකේ pages මම හිතන්නේ ගොඩක් තියෙනවා. pages 16ක ටියුට් එකක් ඒක. හරි? ඊළඟට අපේ ප්‍රශ්නයට આવුත් 7 වෙනි ප්‍රශ්නය දැන් තියෙනවා. 7 වෙනි ප්‍රශ්نين අපිට කියනවා ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රධාන සංවර්ධිත රටවල ඒකාකාර ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. මේ ලෝක මූල්‍ය අර්බුදය කිව්වේ මොකද්ද? මේ 2007 ඇමරිකාවේ ඇති වුණු ලෝක මූල්‍ය කියන්නේ ඇමරිකාවේ ඇති වුණු අර්බුදය. සාමාන්‍යයෙන් නේද ආසියාවේ වගේ 98 වල ඇති වෙලා තියෙනවා. ඒකට ඒෂියන් ක්‍රයිසිස් කියලා කියන්නේ. නමුත් ඇමරිකාවේ අර්බුදයක් ඇති වුණොත් ඒක ලෝක මූල්‍ය අර්බුදයක් බවට පත් වෙනවා. අනිකුත් රටවල් හැම එකටම බලපාන ඉඳ වෙන්න. ඒතර ලෝක මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රධාන සංවර්ධිත රටවල ඒකාකාර ආර්ථික වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. එවැනි පරිසරයක් තුළ සංවර්ධිත රටවල මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තව දුරටත් මිශ්‍ර ස්වභාවයක් ගන්නේ වී නමුතු මිශ්‍ර ස්වභාවයක් කිව්වේ මොකද්ද? දැඩි වෙන්නත් පුළුවන්, ලිහිල් වෙන්න. ඉදිරියේදී එම රටවල දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් ක්‍රියාත්මක වනු ඇතැයි බොහෝ ආර්ථික විද්‍යාඥයෝ පුරෝකථනය කරති කියලා. මේක මේ 2018 අහපු ප්‍රශ්නයක්. දැන් අහන්නේ කොහොමද? දැන් කියන්න වෙන්නේ හැම රටකම අනුගමනය කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියලා. දැන් මේ ප්‍රශ්නයට පසුබිම් වුණු කරුණ තමයි මේ ඕනෑම රටක් දිගින් දිගටම අවුරුදු 5ක් 6ක් ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් විශේෂයෙන්ම දියුණු සංවර්ධිත රටවල්, කාර්මික රටවල්, ඒ රටවල් එහෙම අනුගමනය කෙරුවොත් අනිවාර්යයෙන්ම දැඩි මුදල් ප්‍රතිපත්තියකට යන්න වෙනවා. කාට හරි කියන්න පුළුවන් ද හේතුව? අපි මීට ඉස්සෙල්ලා කතා කරා. ප්‍රමාණාත්මක ලිහිල්කරණය. ඇයි හේතුව? එහෙම වෙන්න හේතුව කාට හරි කියන්න පුළුවන්? try කරන්න. පොඩි try එකක් දෙන්න. ඇයි එහෙම වෙන්නේ?
රටේ උද්දමන අනුපාතික ඉහළ යන ඉඩ තියෙනවා. විදේශ විනිමය අනුපාතික ගොඩක් වෙලාට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඔව් කියපේ උද්දමන අනුපාතිකය ඒ කියන්නේ ගොඩක් දියුණු රටවල් සම්බන්ධව අපි ගත්තොත් ඉලක්කය කරා ළඟා වෙන්න පුළුවන් අවුරුදු 5කින් 6ක. ඒකට නිවැරදිම උත්තරේ වෙන්නේ හොඳට මතක තියාගන්න asset bubbles ඇති වෙනවා. වත්කම් බුබුලු. හරි asset bubbles කියලා අපි කියන්නේ වත්කම් බුබුලු. assets bubbles. assets bubbles වත්කම් බුබුලු ඇති වෙනවා. ඒ කියන්නේ දිගින් දිගටම මොකද්ද වෙන්නේ මේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන්නේ මේ විශේෂයෙන්ම 2007 ලෝක මූල්‍ය අර්බුදය තුල එයාලා ප්‍රමාණාත්මක ලිහිල් කරන මහ බැංකු තමන්ගේ ශේෂපත්‍ර පුළුල් කර ගන්නවා මොනවද බැදුම් කර දිගු කාලීන බැදුම් කර මිලට ගැනීම තුල. එහෙනම් එහෙම කරපුවාම මොකද්ද වෙන්නේ? මහ බැංකුවේ ශේෂපත්‍ර පුළුල් වෙනවා කියන්නේ මුදල් නිකුත් වීම සිද්ධ වෙනවා. එහෙනම් ආර්ථිකයට විශාල මුදල් කන්දරාවක් ලැබෙනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? මූර්ත වත්කම් අත්පත් කරගන්න පෙළඹෙනවා. පොලි අනුපාතික ගොඩක් අඩුයි. එහෙනම් නිවාස ණය ගන්නවා. මම මේ කියන්නේ දියුණු ආර්ථික නිවාස ණය නිවාසවල ගොඩක් ආයෝජනය කරනවා. ඊට පස්සේ එහෙම ආයෝජනය කරනවා කියන්නේ හැමෝම මේ මුදල් මම මේක උදාහරණයක් කියන්නේ මුදල් ණයට අරගෙන ඉත අඩු පොලියක් ඇත්තේ අඩු පොලියට ණය අරගෙන නිවාස ලබා ගන්න උත්සාහ කරනවා. හැමෝම නිවාසවලට ඉල්ලුම වැඩි කරපුවාම මොකද්ද වෙන්නේ? මේ නිවාසවල මිල ඉහළ යනවා. මේක කෘත්‍රිමව ඉහළ යෑම. හේතුව මේ ආර්ථිකය තුල ක්‍රියාත්මක වන ප්‍රමාණාත්මක ලිහිල්කරණය QE ඔස්සේ මේ පුදුමාකාර විදිහට මුදල් කන්දරාවක් ලැබෙනවා. ඒ මුදල් අරගෙන ආයෝජනය කරනවා. එහෙම කරපුවාම මේ වත්කම් වල මූර්ත වත්කම් නිවාස ඉඩකඩම් වල මේ මිල කෘත්‍රිමව ඉහළ යනවා. කෘත්‍රිමව ඉහළ යනවා. එහෙනම් එහෙම වුණාම මොකද්ද වෙන්නේ? මේ බැංකු දැන් ඔයගොල්ලන්ගේ බැංකු ණය දෙනවා නම් මේක දෙන්නේ fall sale value එකට කියලා නේද? ඔයාලා මොකද්ද valuation report එක ගේන්න කියනවා අරගන්නවා. ඒකට fall sale value එකෙන් කියනවා 75ක් කොහොම දෙනවා. 60ක් වෙන්න පුළුවන් 75ක් වෙන්න. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මේ උද්දමනය වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? දැන් මුදල් දිගටම දෙනකොට උද්දමනයත් අර ඔයා කියපු උත්තරය ඇදිට උද්දමනය වැඩි වෙනවා. ඇමරිකාවේ 1.0 අවදමනය 1.6ක උද්දමනයක් දක්වා ගියා අවුරුදු 6කට. يعني ඉලක්කයේ 2.1 එහෙනම් එහෙම වෙනකොට මොකද්ද වෙන්නේ? පොලි අනුපාතික වැඩි වෙන්න ගන්නවා. එහෙම වැඩි වුණොත් එහෙනම් මොකද්ද වෙන්නේ? පොලි අනුපාතික වැඩි වුණොත් අපි දන්නවා අනිවාර්යයෙන්ම මේ ණය සේවාකරණයට අපහසුතාවය ඇති වෙනවා. එහෙනම් එතකොට කෘත්‍රිම විදිහට මිල ඉහළ ගියලා තිබුණොත් එහෙම මේ නිවාසවල එනම් මිනිස්සු කියන්න පුළුවන් අපිට නිවාස එපා මේ ඔයාලා ඕනනම් ගන්න කියලා. කෘත්‍රිම විදිහට ඉහළ ගිහින් තියෙන්නේ. ඊට පස්සේ අර උද්දමනය වැඩි වුණාම මොකද්ද වෙන්නේ? අර පැහැර හරිනවා ණය. එහෙනම් බැංකු මේවා හෝල්සේල් එකේ විකුණනවා. එතකොට මේ නිවාසවල මිල ශීඝ්‍රයෙන් අඩු වෙනවා. දැන් ඔයාලගේ ණයට දීපු මුදල මොකද්ද වෙලා තියෙන්නේ? වඩා ඔයාලා සිකියුරිටි එක විදිහට ගත්ත වත්කමේ මිල අඩු වෙනවා. එහෙනම් බැංකු බිඳ වැටෙන්න පුළුවන් ආයේ මේ. එතකොට ඔක්කොම තමන්ගේ ණය ආපසු අය කරගන්න බෑ. අන්න asset bubbles. වත්කම් වල මිල කෘත්‍රිමව ඉහළ ගිහිල්ලා මේක ඊට පස්සේ උද්දමනය වැඩි වුණාම කඩා වැටෙන්න ගන්නවා. ඒක ආර්ථිකයක් තුල විශාල ප්‍රශ්න ඇති කරන එක. ඒක නිසා මොකද්ද වෙන්නේ? එහෙම අවස්ථාවකදී asset bubbles ඇති වෙන්න පටන් ගන්නකොටම මුදල් ප්‍රතිපත්තිය දැඩි කරලා මුදල් සැපයීම පාලනය කරන්න වෙනවා. දැන් ගත්තොත් මම ඊට ඉස්සරත් කියලා ඇති එංගලන්ත මහ බැංකුව 2012 දී මූල්‍ය සේවා පන්ත තුලින් එයාලා ඔය විදිහට නිවාස ණය වගේ දෙනකොට ඒ අය කරන නිවාස ණය වගේ දෙනකොට ඒ වත්කම් මත ණය දෙනකොට ඒකේ සීලිං එකක් දැම්මා. ඒ කියන්නේ 50ක් විතරයි මේකේ වටිනාකමෙන් ණය දෙන්නේ. හදේ. මොකද ඒ මූල්‍ය ක්‍රමය බිඳ වැටීම වළක්වන්න. අන්න ඒකයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් මේ ඕනෑම මුදල් ප්‍රතිපත්තියක් විශේෂයෙන්ම
ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුවොත් සංවර්ධිත රටවල් වල සංවර්ධිත දියුණු කාර්මික රටවල් වල එයාලා වසර 5කින් 6කින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න වෙන්නේ මොකක් නිසාද? ඒ පොලි අනුපාතික යථා තත්ත්ව කියන්නේ උද්දමන අනුපාතික ඉලක්කගත තත්ත්වයන්ටපත් වෙනවා. පොලි අනුපාතික වැඩි වෙනවා. ඒ තත්ත්වයන් යටතේ වත්කම් බුබුලු ඇති වෙනවා. තව දුරටත් මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කෙරුවොත්. ඒක නිසා ඒක මේ තත්ත්වය පාලනය කරන්න මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න වෙනවා. දැන් හයිවේ එකක අපි හිතමු එක ශ්‍රී කාර් එකක් 100ට යනවා. ටික දුරයි යන්න පුළුවන්. බොයිල් කරන්න ගන්න. ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මුදල් ප්‍රතිපත්තිය ගොඩාක් ලිහිල් කෙරුවොත් එහෙම වත්කම් බුබුලු ඇති වෙලා ඒ ආර්ථිකය කඩා වැටෙන්න කලින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න වෙනවා. හරි. අන්න ඒවා ඔස්සේ තමයි මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට මම මේ ප්‍රශ්න එක ගන්නකට මම ඔයාලට නෝට් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා ලෝකේ ආර්ථික වල වර්තමාන තත්ත්වය පිළිබඳව. ඒක මම ලබන සතියේට ඔයාලට දෙන්නම්. ඒකට අද ආපු ප්‍රශ්නෙන් තව විනාඩි 3ක් 4ක් තියෙනවා. අද කරපු ඒවල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? අපිට ප්‍රශ්න දෙකක් ඉතුරු වුණා. කොහොම හරි දැන් ඒකෙදි අපි ඕනනම් අපිට පුළුවන් අර ප්‍රශ්නෙට ටියුට් එකත් එක්ක කතා කරන්න පුළුවන්. මේ ප්‍රශ්න පිළිබඳව. නමුත් 8 වෙනි ප්‍රශ්නේ සෙන්ට්‍රල් බැංක් ඉන්ඩිපෙන්ඩන්ස් නේ සෙන්ට්‍රල් බැංක් ඉන්ඩිපෙන්ඩන්ස් කියලා කියනවා මහා බැංකුවේ ස්වාධීනත්වය. ඊළඟට සෙන්ට්‍රල් බැංක් ක්‍රෙඩිබිලිටි අපි කතා කරලා තියෙනවා. මේ දෙකම අපි කතා කරලා තියෙනවා. මොකේද මේ නම්මෙසිලි උද්දමන ඉලක්කකරණය කතා කරනවා. forward guidance of central bank forward guidance කියලා මේකේ තියෙන ප්‍රශ්නේ ගත්තොත් 8 වෙනි ප්‍රශ්නය තුල තියෙනවා මහා බැංකුවේ ස්වාධීනත්වය, මහා බැංකුවේ විශ්වාසනීයත්වය, මහා බැංකුවල ඉදිරි මාර්ගෝපදේශන. ඒ කියන්නේ forward guidance කියලා කියන්නේ අපේ ඉදිරියේදී මුදල් ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ. ඒ තුලින් අපි අර කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තුල විශ්වාසය ඇති කරනවා. ඉදිරි වර්ෂ 3දී අපි කොහොමද මේක වෙන්නේ මහා බැංකුවේ මූල ශක්තිය. මේ පිළිබඳවත් ඔයාලා බලන් ඉන්න ඊළඟ දවසේ අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒ වගේම පුළුවන් තරම් දැන් පරණ ප්‍රශ්න පත්‍ර තනියම කරන්න උත්සාහ කරන්න. ඒකයි. එතකොට මේකෙන් අද කරපු ඒවායින් ආපු ප්‍රශ්න මොනවද? කියනවාද මොනවා හරි ප්‍රශ්න? අද කාටවත් ප්‍රශ්න නැත්නම් මම ක්ලාස් එක මෙතනින් නවත්තනවා. ඊළඟ දවසේ වලට ටියුට් එකක් මේ අප්ලෝඩ් වෙනවා. වර්තමානයේදී මහ බැංකුවල සිද්ධ වෙන්නේ මොනවද කියන ටියුට් එක. හරි. ඒකට අපිට එහෙම ගත්තාම 95ක් නෙවෙයි ඊටත් වැඩියෙන් කරලා තියෙන්නේ. ඒකද දැන් ඕගොල්ලන්ගේ පැත්තෙන් තියෙන්නේ පාඩම් කරන එක, ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක කරන්න ඕන. මම පහුගිය ඒවා අහපුවාම ඔයගොල්ලෝ උත්තර දෙන එක මදි. ඒ නිසා ඒ වගේ ඒවා නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එහෙනම් මම ක්ලාස් එක නවත්තනවා.